හරි අපි කලින් සතියේ මේ ඩේටාබේස් පාඩමේ තීර ටික ඔක්කොම ඉවර කරා. ඊට පස්සේ ප්‍රශ්න ටිකක් කරන්න පටන් ගත්තා. හරි. මේ ප්‍රශ්න ටිකේ ඉතුරු ටික කරන්න තමයි අද අපිට තියෙන්නේ. හරි. ඉතුරු question book එක ගන්න. දැන් හැමෝම ගාව තියෙන්න ඕනේ question book එක. මේකේ මම හිතන්නේ අපි දෙවනි පිටුවට වෙනකන් වගේ තිබ්බ ඔක්කොම ටික ඉවර කරා. ඊයේ සතියේ මෙතෙන්ට වෙනකන් ඉවර කරලා ඇත්තේ. හරි. එතනින් එහා ටික තාම අපි කරලා නැහැ. එතනින් එහාට මේ පාඩමට අදාළ අනිත් ඒවා ටික අපි ඉවර කරගෙන යනවා. හරිද? එතකොට මේ සිංගල් මීඩියම් කට්ටිය සිංගල් මීඩියම් ටියුට් එක ගන්න, ඉංග්‍රීසි මීඩියම් කට්ටිය ඉංග්‍රීසි මීඩියම් ටියුට් එක ගන්න. ඔයගොල්ලන්ට ඒවා හම්බ වෙලා ඇති කලින්. හරි? දැන් අපි තියෙන ප්‍රශ්න ටික තමයි ඩිස්කස් කරගෙන යන්න හදන්නේ. එතකොට ඔයගොල්ලෝ මේවා ඉගෙනගෙන තියෙන්න ඕනේ ඉස්සරහට කරගෙන යනකොට. හරි මේ උඩම තියෙන ප්‍රශ්නේ මේකට වැරදිලා වෙලා තියෙන මේක නෙට්වර්කින් ප්‍රශ්නයක්. හරි? නිසා මේක කරන්න යන්න එපා. ඒක නෙට්වර්කින් පාඩමේ ප්‍රශ්නයක්. අපි නෙට්වර්කින් කරනකොට ඒක කරන්න ඇති. හරි? 43 ට යන්න. Consider the following statements with respect to ER diagrams. ER diagram ගැන මේ දීලා තියෙන බගන්ති සලකලා බලන්නලු. හරි දැන් මම ප්‍රශ්න ටික කරගෙන යනවා. ඔයගොල්ලෝ කරලා තියන්න කිව්වා. ඒතර මේ කවුරු හරි ඉවර නම් මම මේ ප්‍රශ්න කියනකොට මට ආන්සර් දාන්න. හරි Zoom chat එකට. ඒක අපිට බලන්න පුළුවන් මේ හරිද වැරදිද කියලා ඔයගොල්ලෝගේ ආන්සර් Zoom chat එකට දාන්න. මම ප්‍රශ්න කියවන වෙලාවේ හරිද? එහෙම නැත්නම් මම ප්‍රශ්න ටික කරගෙන යනවා. ඒතර දැන් අද දවසේ තියෙන මේ ඩේටාබේස් එකේ පුළුවන් තරම් ප්‍රශ්න ඉවර කරන එක අදම ඉවර කරත් ඔක්කොම ටික අවුලක් නැහැ. එහෙම නැති වුණොත් ඊළඟ දවසටත් යන්න වෙනවා. ඊට පස්සේ අලුත් ප්‍රශ්න ටිකක් කරන්නත් ඕනේ. හරි මේක වැදගත් පාඩමක් නිසා. හරි 44 වෙනි ප්‍රශ්නේ. 43 වෙනි ප්‍රශ්නේ මේ 2011 නේද? Consider the following statements with respect to ER diagrams. ER diagram ගැන මේ දීලා තියෙන වගන්ති සලකා බලන්නලු. An ER diagram has entities and relationships. ඒ කියන්නේ භූතාර්ථ සම්බන්ධතා සටහනක entity කියන භූතාර්ථ relationship කියන සම්බන්ධතා තියෙනවා. හරිනේද? ඔක අහන්න දෙයක් නැහැ නේ. ඒකට ER diagram එකක් කියලා කියන්නේ නේද? හරි ඒක හරි. දැන් මේක අහන්නේ which of the above statements are correct? නිවැරදි වගන්ති මොනවාද කියලා තමයි අහන්නේ. හරි. ඊළඟට B එක cardinality of all relationships should always be 1 to 1. ඒ කියන්නේ ගණනීයතාව සියලුම සම්බන්ධතාවල ගණනීයතාව හැමතිස්සෙම 1 to 1 වෙන්න ඕනේ. ඒක වැරදි. මොකද අපි ඉගෙනගෙන තියෙනවා 1 to 1, 1 to many, many to many කියලා relationships types කිහිපයක් අපි ඉගෙනගෙන තියෙනවා. ඒතර මේ කියන එක වැරදි කියලා ඔයගොල්ලන්ට තේරෙන්නේ. හරි. ඊට පස්සේ entities may have attributes. Entities may have නෙවෙයි. අනිවාර්යෙන්ම entity නැති attribute එකක් තිබිලා වැඩක් නැහැ. entity වල attributes තියෙනවා. ඉතින් may have කියවම අපි හරි කියලා ගමු. හරි. ඒ කියන්නේ මේ entity වල attribute නැති අඩුමතරමේ ID එකක් primary key එකක්වත් නැත්නම් අපි table එකක් හදලා තේරුමක් නැහැ නේද? ඒ නිසා අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. ඒ නිසා මේක may have නෙවෙයි අතර මේ entities should have වගේ අදහසක් තිබුණා හොඳයි කමක් නැහැ. මේක අපි හරි කියලා ගමු. ඊට පස්සේ D එක there could be binary and tertiary relationships. හරි. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න relationships තියෙන්න පුළුවන් කියලා මෙහෙම දෙකක් තියෙන ඒවත් entity දෙකක් connect වෙන ඒවත් entity තුනක් connect වෙන ඒවත් අපි practical එක කරේ මේ වගේ එකක් නේ. අර employee member DVD තුනම සම්බන්ධ වෙනවා DVD එකක් rent එකට ගන්නවට මතකද? හරි. ඒතර මේ tertiary relationships තියෙන්නත් පුළුවන්. හරි. ඒ කියන්නේ තෘතීයික සම්බන්ධතා තියෙන්නත් පුළුවන් ද්විතීයික සම්බන්ධතා තියෙන්නත් පුළුවන්. ඒක අවුලක් නැහැ. ඒතර අපිට හරි يعني මේක වැරදි B විතරනේ. ඒතර B වැරදි කියලා අපිට ෂුවර් නම් මේ උත්තරේ කැපෙනවා මේ උත්තරේ කැපෙනවා මේක කැපෙනවා කොහොමද? හරි. ඒතර අපිට ඉතුරු වෙන්නේ A එකයි C එකයි D එකයි. ඉතින් මේ තුනම හරි කියලා අපි ගත්තේ. C වැරදි කියලා අපි ගත්තේ නෑ. ඒතකොට උත්තරේ වෙන්නේ 4. හරි. හැබැයි කෙනෙක්ට ආගියු කරලා කිව්වොත් ඒ ප්‍රශ්නේ තියෙන අඩුපාඩුවක් entities may have attributes කියන එකෙන් අදහස් වෙනවා sometimes entities may not have attributes කියන එක. ඒ කියන්නේ සමහර වෙලාවට attributes තියෙන්නේ නැතුව තියෙන්නත් පුළුවන් කියලා වගේ අදහසක් ඕක තියෙනවා. දැන් සිංහල මීඩියම් පේපර් එක කොහොමද දැන් තියෙන්නේ? කොහොම හරි එහෙම නැතුව තියෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් entity එකක මොකද database එකේ table එකක් හදන්නත් අපිට field එකක් හරි දෙකක් හරි තියෙන්න ඕනේ. ඒතර attribute අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මේ ප්‍රශ්නේ උඩ ඕනේ නම් එකත් හරි කියන තර්කයට යන්නත් පුළුවන්. මේ ප්‍රශ්න වල තියෙන අවුල් හරි. දැන් වෙනකොට මේ පළවෙනිම A-level paper එකේ ප්‍රශ්නේ මේ අපි කරන්නේ 2011. ඒක දැන් වෙනකොට ඊට වඩා papers හොඳයි. මහාචාර්ය පොඩ්ඩක් හිතලා හොඳට හදනවා. හරි අද වෙනකොට හැබැයි ඒක හරියන්න පටන් ගත්තේ 2018 විතර ඉඳන්. ඒ කියන්නේ ඒ වෙනකම්ම ඔයගොල්ලෝ මෙහෙම ප්‍රශ්න තියෙන තැන් අහුවෙන්න පුළුවන්. හරි. හරි. ඒ ප්‍රශ්නේ ඉවරයි. උත්තර 4 වෙනි උත්තරය කියලා ගමු. ඊට පස්සේ මේක මම හිතන්නේ අපි කලින් කරාද නැද්ද කියලා මට හරියට මතක නැහැ.
අපි නිකන් කියවලා කරලා බලමු. දැන් සිංගල් මීඩියම් පේපර් එකෙත් මේක ඇති. හරි. මේ 2011 පේපර් එකේ ස්ට්‍රක්චර්ඩ් පේපර් එක. ඒ කියන්නේ ව්‍යුහගත පේපර් එකේ ප්‍රශ්නයක්. Consider the following scenario. ඒ කියන්නේ පහත දීලා තියෙන අවස්ථාව සලකන්නලු. Students in a school participate in different sports such as volleyball, track and field, athletics, table tennis, etc. ඒ කියන්නේ ළමයින්ට මේ එක එක ක්‍රීඩාවල සහභාගී වෙන්න පුළුවන්. දැන් මේවා ක්‍රීඩාවල නම්නේ. ඒකට ඒවා එන්න ඕනේ අර ටේබල් එකේ දැන් ස්පෝර්ට් කියලා ටේබල් එකක් හැදුවොත් ස්පෝර්ට් ID එකක් තියෙනවා. ස්පෝර්ට් නේම් එකට තමයි මේවා එන්න ඕනේ. හරි. අපි මේවා ඩේටාබේස් එකේ ER එකේ වොලිබෝල් ට්‍රැක් ඇන්ඩ් ෆීල්ඩ් කියලා දාන්න යන්නේ නැහැ. මොකද ඒවා ක්‍රීඩා කියන භූතාර්ථයේ නැත්නම් ස්පෝර්ට් කියන එන්ටිටි එකක් ගත්තොත් ඒ එන්ටිටි එකේ ප්‍රොපර්ටි එකක් උපලක්ෂණයක් නම හරි තමයි වොලිබෝල් ට්‍රැක් ඇන්ඩ් ෆීල්ඩ් ඇත්ලටික් ටේබල් ටෙනිස් කියලා කියන්නේ ක්‍රීඩාවල නම් ටික. ඒතර ඒවා ඩේටා විදියට එන්න ඕනේ මිසක් ඒවා ER එකට අපි දාන්නේ නැහැ. The principal wants to maintain a registry with the principal registry එකක් maintain කරන්න ඕනලු admission number එකයි student name එකයි. ඒ කියන්නේ මේ ළමයින්ගේ දත්ත නේද? හරි ළමයින්ගේ දත්ත මේවා තියාගන්න ඕනලු admission number එකයි student name එකයි home එකයි home address එකයි class එකයි and sports he she participates. එතකොට සහ ඒ ළමයි සම්බන්ධ වෙන ක්‍රීඩා ගැන දත්ත තියාගන්න ඕන වෙලා තියෙනවා. හරිද? A student can participate in more than one sport. එක ළමයෙක්ට එක ක්‍රීඩාවකට වඩා participate කරන්න පුළුවන්. A student can participate in more than one sport. ඒ කියන්නේ දැන් අපි මෙහෙම දැන් මේ කියන්නේ කොහොමද ER එකක් අඳින්න කියලානේ. හරි. ඒතරම් අපි අපේ ප්‍රධානම entities ටික ගත්තොත් student and sport කියලා. ඔය දෙක සම්බන්ධ කරන්න වෙන්නේ student participate in sport. නැත්නම් student play sports. හරි. ක්‍රීඩා කරනවා කියලා ගන්න වෙන්නේ. එතකොට ශිෂ්‍යයා ක්‍රීඩා කරනවා ක්‍රීඩාව. එහෙම නැත්නම් ක්‍රීඩාවට සිටිනවා ශිෂ්‍යයා වගේ එකක් දාන්න පුළුවන්. නැත්නම් sport has student ඔහොම දාන්නත් පුළුවන්. අපි දාමු student play. දැන් මේක ඒක වචනේ තියෙන නිසා plays කියලා දාමු. එතකොට සාමාන්‍යයෙන් මේකේ තියෙනවා a student can participate in more than one sport. ඒතර එක ළමයෙක්ට ක්‍රීඩා ගොඩක ඉන්න පුළුවන්. නේද? ඒ නිසා අපි මේ පැත්තෙන් m කියලා දාගන්නවා. එක ළමයෙක් ක්‍රීඩා ගොඩක් කරන්න පුළුවන් නිසා. For a particular sport there can be more than one student. මොකක් හරි එක ක්‍රීඩාවකට ළමයි එක්කෙනෙක්ට වඩා ඉන්නවලු. එහෙනම් මේ පැත්ත එකක් කරලා හිතුවම ස්පෝර්ට් පැත්ත එකක් කරලා හිතුවම මේ පැත්තේ ගොඩක් ඉන්නවා. ඒ නිසා මේක minute to minute relation එකක්. හරි. Each student can participate predefined number of hours in a sport. ඒතර එක එක ළමයාට කලින් වෙන් කරන ලද predefined කියලා කියන්නේ කලින් වෙන් කරන ලද යම්කිසි කාලයක් මේ එක එක ක්‍රීඩා කරන්න පුළුවන්ලු. ඒතකොට ඒ predefined number of hours කියන එක අපි මෙතන දාමු. හරි මොකද දැන් අපි ගමුකෝ S001 කියන ශිෂ්‍යයා හරි මොකක් හරි ක්‍රීඩාවක් තියෙනවා කියලා ක්‍රිකට් දැන් යා ක්‍රිකට් පැය 3ක් සෙල්ලම් කරනවා වෙන්න පුළුවන්. හැබැයි යා ෆුට්බෝල් සෙල්ලම් කරන්න පැයයි වෙන්න පුළුවන්. ඒතර ක්‍රීඩාව සහ ළමයා කියන දෙන්නම මත ඩිපෙන්ඩ් වෙනවා. හරි පැය ගන්න කියන එක. ඒ නිසා අපි ඒක රිලේෂන් එකට දාමු. එතකොට අවුලක් වෙන්නේ නැහැ. හරිද? ක්‍රීඩාව සහ පැය කියන දෙන්නම මත ඩිපෙන්ඩ් වෙන නිසා රිලේෂන් එකට දාමු. හරිද? ඒතර මේක තමයි මේගොල්ලෝ බලාපොරොත්තු වෙන ER එක. හැබැයි තව එක දෙයක් අඩු වුණා මේ මේ ස්පෝර්ට් වල ස්පෝර්ට් නේම් එකක් තියෙනවා කියලා අපිට පේනවනේ. දැන් මේ වොලිබෝල් ට්‍රැක් ඇන්ඩ් ෆීල්ඩ් එහෙම කියලා තියෙනවනේ. ඒ නිසා ස්පෝර්ට් වලට අපි දාමු ස්පෝර්ට් නේම් එකක්. මේක කියලා නැහැ ස්පෝර්ට් ID එකක් තියෙනවද නැද්ද කියලා. අපි නිකන් ඕන assumption එකක් දාලා ස්පෝර්ට් ID කියලා දාමු. හරි. Let's assume that the primary key of sport is sport ID. එහෙම නැත්නම් ඒ කියන්නේ උපකල්පනයක් දානවා. හරි. ඒ කියන්නේ මෙහෙම කියලා නැත්නම් අපි උපකල්පනයක් විදිහට දාමු. ක්‍රීඩා භූතාර්ථයේ ප්‍රාථමික අතර ස්පෝර්ට් ID ලෙස ගනිමු කියලා. ඔක ලියන්න පුළුවන් උපකල්පනයක් එක්ක. හරි. ඒ කියලා නැති නිසා හැබැයි ළමයිගේ නම් පැත්තේ වෙන්න ඕන දේවල් ටික අපිට දීලා තියෙනවා නේද? ඇඩ්මිෂන් නම්බර් එක තියෙනවා. හරි. ඇඩ්මිෂන් නම්බර්. ඒ කියන්නේ ළමයිගේ පැත්තේ ප්‍රයිමරි කී එක විදිහට අපිට ඒක ගන්න පුළුවන් නේ. ඊට පස්සේ තියෙනවා name student name. දැන් සාමාන්‍යයෙන් අපි ඔය ඇට්‍රිබියුට් වල ස්පේස් තියන්නේ නැති නිසා අන්ඩර්ස්කෝර් එකක් දාන්න මේගොල්ලෝ පේපර් එකේ හැම දීලා තියෙනවා. හරි. this home address. හරි. ඊට පස්සේ class and sports. ඉතින් sports ටික අපි ගන්න relation scheme එක හදලා okay minute to minute නිසා ඔය දෙකේම primary keys composite primary key එකක් දාලා අලුත් table එකක් හදන්න ඕනේ. අන්න ඒ table එකේ තමයි එතකොට අපි
ඒ එක එක ළමයා සෙල්ලම් කරන ක්‍රීඩා මොනවද කියලා අපිට බලා ගන්න වෙන්නේ පැය ගානක් එක්ක. හරිද? එතකොට ওই ටික තමයි ER එකක් ඇන්දොත් අපිට අඳින්න වෙන්නේ. හරි. ඒතර මේක කරන ගමන්ම අපි මේකේ මාර්කින් ස්කීම් එකත් පොඩ්ඩක් බලාගෙන යන්න. හරිද? මේ 2011 මාර්කින් එකක් පොඩ්ඩක් බලමු. හරි මේ විදිහට තමයි මාර්කින් එකේ ඇඳලා තියෙන්නේ. හරි ස්ටුඩන්ට් participate in sport මෙතන ඇට්‍රිබියුට්ස් හතරක් ඉන්නවනේ පැය ගන්න මෙතන දාලා තියෙනවා. ඒතර ওই විදිහට තමයි ලකුණු දීලා තියෙන්නේ. හරි ඊටු ටික තමයි අපි කරන්නේ නැහැ නිසා එතනින් හැරෙන්නේ නැතිවම ලකුණු හතරක් හම්බ වෙනවා නේද? complete diagram with attributes 2 marks. හරි සම්පූර්ණ ලකුණු දෙකක් තමයි ඔකට හම්බ වෙන්නේ. ස්පෝර්ට් එකට මුකුත් දාලා නැහැ. ඉතින් අපි assumption එකක් දාලා දැම්ම කියලා ලකුණු අඩු කරන්නේ නැහැ. හරිද? ඊළඟට B part එකට ගියොත් classify with reasons whether the cardinality of the relationships identified in section A is one to one, one to many or many to many. දැන් අපි කොහොමද cardinality එකක් දැම්මා. ඒගොල්ලෝ marking එකේ cardinality එක දාලා තිබුණේ නැහැ. හරි? ඉතින් අපි දන්නවා මේ relationship එක NM එකක්. එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් many to many. හරිද? ඒතර මේක many to many relation එකක් කියලා අපි දන්නවා. හරි? ඒතර cardinality එක sorry මෙතන ලියන relationship එකනේ. relationship එක place කියන relationship එක. මම ඉරේස් කරලාම ලියන්නම්. relationship එක place. හරි? ඒතර cardinality එක වෙන්නේ මෙහෙම ලිව්වත් අවුලක් නැහැ. නැත්තම් many to many. ඔතන දීලා තියෙන නිසා එන්නම ලියුම් පේපර් එකේ අහලා තියෙනවා. reason එක මොකද්ද? අර දීලා තියෙන වාක්‍ය ටිකම තමයි ලියන්න තියෙන්නේ. මේ තියෙන්නේ there can be more than one student for a sport කියලා තියෙනවානේ. අපි මෙහෙම ලියමු. A student can play more than one sport. ඒ කියන්නේ ශිෂ්‍යයෙකුට එක් ක්‍රීඩාවකට වඩා ක්‍රීඩා කළ හැකි අතර ක්‍රීඩාවකට එක් ශිෂ්‍යයෙකුට වඩා සිටි. හරි යන්නේ එහෙම ලියවනම් හරි. ඒ කියන්නේ මේක බහුබහුව එතකොට. හරි මේ place කියන සම්බන්ධතාවය බහුබහුව සම්බන්ධතාවය. ඩබල් ලියන්න ඕනේ හේතු විදිහට a student can play more than one sport and a sport has more than one student. හරි ඒ කියන්නේ ලියන්න ඕනේ ඒකට එක් ක්‍රීඩාවකට ශිෂ්‍යයන් එක්කෙනෙකුට වඩා සිටින අතර හරි එක් ශිෂ්‍යයෙකුට වඩා සිටින අතර එක් ශිෂ්‍යයෙකුට ඕනෑම ක්‍රීඩා ගණනක් සෙල්ලම් කළ හැකියි. නැත්නම් අර ප්‍රශ්න තියෙන ටිකම එහෙමම පහලින් ලියන්න තියෙන්නේ. හරි මේක තමයි එක්ස්පෙක්ට් කරලා තියෙන්නේ. ඒතර අපි ඒකේ මාර්කින් ස්කීම් එක රියොත් මොකද්ද දැන් මේකේ දාලා තියෙන පාටිසිපේට් කියලානේ අපි දැම්මේ ප්ලේස් කියලා. හරි අපි දැන් මෙතන ප්ලේස් කියලානේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒතර පාටිසිපේට් නම් many to many කියලා අපි අඳුරගත්තා. reason එක one student can participate in more than one sport, more than one student for a sport. කියලා දෙපැත්තම කියලා තියෙනවනේ හැබැයි හරි. ඒ කියන්නේ එක පැත්තකට විතරක් කියලා හරියන්නේ නැහැ. ළමයෙක්ට ක්‍රීඩා ගොඩක් සෙල්ලම් කරන්න පුළුවන් කියලා. many to many නම් දෙපැත්තම ගොඩකට සම්බන්ධ වෙනවා කියන අපි හැමතිස්සෙම පේපර් එකේ උත්තර ලියනකොට මතක තියාගන්න දෙපැත්තම කවර් කරන්න ඕනේ. හරි. මේ පැත්ත එකකට අනිත් පැත්තට කොච්චර සම්බන්ධ වෙනවද? අනිත් පැත්තකට අනිත් පැත්ත මුලින් කියපු පැත්තෙන් කීයක් සම්බන්ධ වෙනවද කියන එක මතක තියාගන්න අනිවාර්යයෙන්ම. රීසන් එක ඇහුවොත් කාඩිනලිටි එකට. ඒ කියන්නේ ගණනීයතාවට හේතු දක්වන්න කියලා කිව්වොත් අපි ඔය දෙපැත්තටම ලියන්න ඕනේ. ඒ කියන්නේ ක්‍රීඩාවකට ළමයි ගොඩක් ඉන්න පුළුවන් වගේම ළමයෙක්ට ක්‍රීඩා ගොඩක් කරන්න පුළුවන් කියන එක. හරි. ප්‍රශ්න නැහැ. ඒක එහෙම ලියා ගන්න ඕල්ඩි උත්තරවල. හරි. ඊට පස්සේ තියෙනවා ER diagrams do not allow attributes to be assigned on relationships. දැන් මේ ප්‍රශ්නේ කියනවා ER diagram වල relationship වලට attribute දාන්න දෙන්නේ නැල්ලු. State whether this statement is true or false. Explain your answer by using the given scenario. හරි මේක පැහැදිලි කරන්න කියන දීලා තියෙන scenario එකත් එක්ක. දැන් අපි ඇඳපු එකේම relation එකේ attribute එකක් තියෙනවනේ. ඒ කියන්නේ සම්බන්ධතාවයේ උපලක්ෂණයක් තියෙනවා. මේ hours කියලා එකක් අපි දාලා තියෙන්නේ. ඒක සම්බන්ධ වෙලා තියෙන relation එකකටනේ. ඕකේ කියන්නේ ඒ වගන්ති කියන්නේ ER diagrams do not allow. ඒ කියන්නේ ER නැත්නම් භූතාර්ථ සම්බන්ධතා සටහන් වල සම්බන්ධතාවලට උපලක්ෂණ දාන්න දෙන්නේ නැහැ කියලා තමයි මේකෙන් කියන්නේ. ඉතින් එහෙම දාන්න දෙන්නේ නැත්නම් අපි කොහොමද මෙහෙම දැම්මේ? එහෙම දාන්න පුළුවන් නේද? ඒක නිසා තමයි අපි දාලා තියෙන්නේ. හරි. ඒතර මේකේ අහන state this statement is true or false. අපි දන්නවා මේක වැරදි.
සත්‍යද අසත්‍යද කියන තියෙන. ඒතර අපි අසත්‍යය කියලා ලිව්වා. explain your answer by using the given scenario. ඒතර මේ දීලා තියෙන scenario එකත් එක්ක අපේ පිළිතුර පැහැදිලි කරන්න. ඒතර අපිට කියන්න පුළුවන් මේ ours does not belong to any one entity, hence it is connected to the relationship. හරි කියන්නේ අපි ලියන්න පුළුවන් අසත්‍යය කියලා හේතු විදිහට ලියන්න පුළුවන්. පැය ගණන එක් භූතාර්ථයකට පැය ගණන ඉහත එක් භූතාර්ථයකටවත් අයත් නොවේ. එම නිසා එය ශිෂ්‍යයා හා ක්‍රීඩාව යන දෙකම මත රඳා පවතින බැවින් සම්බන්ධතාවයට සම්බන්ධ කරයි. හරි. අන්න මේ වගේ අදහසක් තියෙනවා නම් හරි. හරිද? දැන් අපි ගිහින් බලුත් එහෙම. දැන් ඔහොම ප්‍රශ්න ඔච්චර ලේසිය අහන්නේ නැහැ. හරි. ඉතින් මේක අහනවනේ සත්‍යද අසත්‍යද කියලා. එතකොට false or not correct. අසත්‍යයි කියලා තිබ්බත් එක ලකුණයි. true කියලා තිබ්බත් ලකුණු නැහැ. හරිද? ඒතර අසත්‍ය කියලා අපි ලියුවනේ. හේතු විදිහට දාලා තියෙන number of hours is defined as an attribute on the participant relationship. ඉතින් ඒකේ කෙලින්ම කියලාම තියෙන මම ඉහත ER diagram එකේ participate එකට එහෙම එකක් දාලා තියෙන නිසා ඔක හරි ගියා තමයි උත්තරේ ඒකල බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒතර අපි දින උත්තරයක් ඔතෙන්ට හරියනවා. හරි. ඒ කියන්නේ දැන් අපිම ලියපු උත්තරයක් නේ ER එකේ තියෙන්නේ. ඒතර අපි ER එකේ මෙහෙම දාපු නිසා ඒක හරි කියලා තමයි මේකේ කියලා තියෙන්නේ. හරි. Number of hours is defined as an attribute on the participant relationship. ඒ නිසා ඒක හරි කියලා තමයි මේ කියලා තියෙන්නේ. හර හැබැයි අපිට මම ලියපු විදිහට ලියවන වඩාත් හොඳයි කියලා මට හිතෙනවා. හරි false. ඒකට හේතුව මේ ස්පෝර්ට් කියන එකටවත් ස්ටුඩන්ට් කෙනෙක් කෙනාටවත් නෙවෙයි මේ පැය ගන්න කියන එක දෙන්නම මත රඳා පවතිනවා. ඒ නිසා ඒක දාන්න වෙන්නේ ඒක රිලේෂන් එකට. කියලා පොඩි පැහැදිලි කිරීමක් තිබුණා. හරි මේක එහෙමවත් පැහැදිලි කිරීමක් එක්ස්පෙක්ට් කරලා නැහැ. නිකම්ම කියලා තියෙන්නේ උඩ ER diagram එකේ අපි place කියන නැත්නම් participate කියන relation එකට hours කියලා attribute එකක් දාලා තියෙන නිසා ඒක හරි කියලා. ඉතින් එහෙම කෙනෙකුට වඩා අර වගේ පැහැදිලි කිරීමක් තියනවා නම් හොඳයි. හරි. මේ තමයි පළවෙනිම IT paper එකේ එන්සර් ඉතර ප්‍රශ්නයක් කරගන්න එපා. හරි. ඊට පස්සේ ඒ ප්‍රශ්නේ ඊළඟ කොටස a database designer suggested the following relation for the above system. ඒතර database designer කෙනෙක් suggest කරලා තියෙනවා මෙන්න මේ relation එක ඒ අපි අර කලින් යදපු ER එකට. State two weaknesses of this relation and suggest necessary modifications. මේකේ දුර්වලතා දෙකක් කියලා ඒවට දෙන්න පුළුවන් modifications. මොනවද අපිට වෙනස් කරන්න පුළුවන් දේවල් කියලා අහනවා. හරිද? දැන් අපි කරපු විදිහට අපි යන්නේ මෙන්න මෙහෙම ER එකක් නෙමේ මේ ER එක අපි ගත්තොත් අපිට relation කීයක් එනවද? අපිට මේ තියෙන විදිහට student කියලා එකක් හදන්න වෙනවා නේද? student ID එක දාලා. ඊට පස්සේ අපිට sport කියලා තව table එකක් හදන්න වෙනවා sport ID එක දාලා. ඊට පස්සේ ওই දෙක මෙන්නට වෙන නිසා student sport කියලා අපි අලුත් එකක් හදනවා නේ. හරි student sport කියලා sports කියලා අපිට අලුත් එකක් හදන්න වෙනවා ওই දෙකේ primary key composite විදිහට දාලා. නේද? හරි ඒකට තමයි hours ගන්න දාන්න වෙන්නේ. හරි එහෙමනේ අපි third normal form එකේ තියෙන relationship එකක් මේ relational scheme එකක් හදන්නේ ඔය කියන එකට. දැන් ඉතින් මම මේක කෙලින්ම කියාගෙන යන මෙච්චර දවස් ඔබ කරලා දැන් පුළුවන් කියලා හිතනවා. හරි. ඒ නිසා දැන් ආයි theory පැත්තෙන් explain කරන්න යන්නේ නැහැ ගොඩක්. හරිද? ප්‍රශ්න ටික අපි discuss කරගෙන යනවා. මම හිතනවා ඔයගොල්ලෝ කලින් connect වුණා නම් ඔය කියන දේවල් තේරෙන්න ඕනේ. හරිද? කොහොමද ER එකක් relation scheme එකට convert කරන්න කියලා අපි කතා කරපු ටික. හරි. ඊට පස්සේ දැන් හැබැයි ඒගොල්ලෝ හදලා තියෙන එකයි. ඒතර ඕකේ සමහර data නැති වෙන්න පුළුවන් නැත්නම් මොන හරි අවුල් තියෙන්න පුළුවන්. මොනවද කියලා බැලුවොත් දැන් මේක primary key එක අපිට කියලාත් නැහැ. හරි. ඒතර මේකේ student details උත් තියෙනවා. admission number, student name, home, class, sports name එක දාලා තියෙනවා. ඒතර මේ sport name එක repeat කරන්න වෙනවා. ඒක එකක්. අපිට කියන්න පුළුවන් data redundancy. ඒ කියන්නේ දත්ත පුනර්කරණය. හරි සිංහලෙන් කිව්වොත් දත්ත පුනර්කරණය. දත්ත පුනර්කරණය උතන වෙනවා. ඊට පස්සේ අනිත් දේ පැය ගාන දාන්න මෙතන තැනක් නැහැනේ. No place to store number of hours. හරි කියන්නේ මේ පැය ගණන දැන් එක එක ළමයා එක එක ක්‍රීඩාව කොච්චර වෙලාවක් සෙල්ලම් කරනවද කියන එක දාන්න තැනක් නැහැ මේ විදිහට හදුවොත් නේ. ලොගන් ලියන්න පුළුවන් පැය ගණන දැමීම සඳහා තැනක් නැමත. chase trap නැමත. හරි මම ලියනවා කියවන්න බැරුවත් සමහරට මේ හැබැයි
කියන එක ඇහෙනවනේ. ඒතර ඒකෙන් ඒ වෙලාවට ටක් ගාලා ඔයගොල්ලෝ පොඩි නෝට් එකක් දාගෙන පස්සේ ඕනනම් ආයෙත් සැරයක් ප්‍රශ්න කරන්න. ඒතර තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒත් එක්කම දැන් මම කියලා දෙද්දි මොනවා හරි ප්‍රශ්න තිබ්බ තැනක් තියෙනවා නම් ආයෙ එක්ස්ප්ලেইন කරන්න ඕන තැනක් තියෙනවා නම් මගෙන් අහන්න. හරි Zoom chat එකට දාන්න. ඒතර මම ආයෙත් ඒ ටික කරන්නම්. හරිද? අනිත් එක දැන් මේ ෆිසිකල් ක්ලාස් පටන් ගන්න ගිය සතියේ රෙකෝඩින් එක මට මේ WhatsApp message එකක් දාන්න. හරි ගිය සතියේ රෙකෝඩින් එක මම දැම්ම නේද? හිතන්නේ දාන්න නැති WhatsApp එකේ ඉල්ලපු කට්ටියට කාට හරි නැත්නම් මට WhatsApp message එකක් දාන්න. ඒකට මම ඒක දාන්න. හරි. හරි අපි ගිය සතියේ SQL වල අන්තිම ටික කරේ. tables කීපයක් කනෙක්ට් කරලා කොහොමද කරන්න කියන එක SQL වල අමාරුම කොටස. නිසා ඒ ටික අනිවාර්යෙන් මිස් වෙනවා නම් බලන්න. හරි. ඒකෙන් ප්‍රශ්න තියෙනවා. දැන් අපි කරන් යනකොට ප්‍රශ්න අහුවේ. අපි ගිය සතියේ ඒ වගේ ප්‍රශ්න කරේ මෙන්න මේ වගේ වනේ. student.admission number equal mark.admission number කොහොමද table දෙක තුන කනෙක්ට් කරන්නේ ඔන්න ඔය වගේ දේවල් අපි කරා. හරිද? ඒකට දැන් මේකේ තියෙන ප්‍රශ්න තමයි අපි දැන් කතා කරේ. ඒකේ marking scheme එකේ expect කරලා තියෙන්නේ two weaknesses data duplication. ඒ කියන්නේ එකම දත්තේ නැවත නැවත යදෙනවා. දැන් මම මේ කිව්වනේ. දැන් කොහොමද එකම දත්තේ නැවත නැවත යදෙන්නේ? දැන් අපි කිව්වොත් ක්‍රිකට් ප්ලේ කරනවා කියලා කවුරු හරි ආයෙත් තව ළමෙක් ක්‍රිකට් ගහනවා නම් ආයෙ ක්‍රිකට් කියනවා. තව ළමෙක් ආයෙ ක්‍රිකට් ගහනවා ආයෙ ක්‍රිකට් කියනවා. මේ ක්‍රිකට් කියන නම රිපීට් වෙනවා. ඒකට කවුරු හරි ක්‍රිකට් වල නම මාරු කරොත් කවදා හරි මේක අප්ඩේට් කරන්න ගියාම අපි එක තැනක් හරි අප්ඩේට් කරේ නැත්නම් inconsistency issues එනවා. ඒ redundancy නිසා. ඒ කියන්නේ අසංගත වෙනවා. දත්ත පුනර්කරණය වීම නිසා ඒ නිසා මේක හොඳ නැහැ. ඒකයි දාලා තියෙන පුනර්කරණය වෙනවා. data duplication. හෝ ඒ අදහස වෙන ඕනෑම පිළිතුරක් කියලා තියෙන්නේ. අය attribute hours on relationship participated excluded in the table කියන වගුවේ මේ hours පැය ගාන කියන එක දාලා නැහැ. ඉතින් ඒක ප්‍රශ්නයක්. ඒතර එතෙන්ට ලකුණු දෙකක් දීලා තියෙනවා. මේක රචනා පේපර් එකේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ අවුරුද්දේ ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ ව්‍යුහගත එකේ. හරි. ඒතර මේ හැම එකටම ඔයගොල්ලන්ට ඉඩ තියලා තියෙනවා පේපරේ ලියන්න. දැන් මම මේකට දානකොට ඉඩ තිබ්බේ නැහැ. හරි. නිකම්ම දාලා තියෙන්නේ. ඔයගොල්ලන්ට ඉඩ දීලා තියෙනවා. ඒ ඉඩේම තමයි ලියන්න ඕනේ. හරි. වෙන කොහෙවත් ලියන්න බෑ. ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ දැන් ඕගොල්ලෝ වැරදිලා ඒක ඉඩ දීලා තියෙනවනේ හිස්ටැන්. කොතන හරි ඕගොල්ලෝ කරද්දි වැරදිලා ඒක කපලා ඔයගොල්ලෝ කොලේක ලිව්වොත් එහෙම මෙන්න මේ ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ මේක මෙතන ලියනවා කියලා ඒකට ලකුණු දෙන්නේ නැහැ. ඒ දීලා තියෙන ඉඩම භාවිතා කරන්න ඕනේ. ඒ නිසා පුළුවන් නම් කටු වැඩ කොලේක කරලා මේක ලිව්වත් හරි නැත්නම් ටේබල් එකෙම ඇඳලා ER ඇඳලා වරද්දාගත්තට පස්සේ ආයෙ කපලා අඳින්න තැනක් නැති වුණොත් ඒක බලන කෙනාට තේරුම් ගන්න බැරි වුණොත් ප්‍රශ්නයක් කරන කොලවල ලිව්වට ලකුණු දෙන්නේ නැහැ ස්ට්‍රක්චර්ඩ් එකේ. හරි. මාකින් වල ඒ නිසා අනිවාර්යයෙන්ම ස්ට්‍රක්චර්ඩ් එකට දීලා තියෙන ඉඩ භාවිතා කරන්න. ඒ දීලා තියෙන ඉඩේම විතරක් උත්තර ලියන්න. හරි. එන්න ඒකට 2011 ඉවරයි. ඊට පස්සේ අපි යනවා 2012 MCQ ප්‍රශ්න ටික කතා කරන්න. මේක කරා නම් මට කියන්න. හරිද? මම කියන්නේ මේ නොවැම්බර් 1 වෙනිදා ඉඳන් ෆිසිකල් ක්ලාස් පටන් ගන්න පුළුවන් කියලා කිව්වා. මම තාම ඉන්ස්ටිටියුට් එකේ කතා කරේ නෑ. එහෙම වුණත් ලබන සතිය කියන්නේ නොවැම්බර් මාසෙන් නේද? ඔය 3 වෙනිදා කියන්නේ නොවැම්බර් මේ 10 වෙනිදා මට ක්ලාස් කරන්න වෙන්නේ නෑ. මොකද මේ අපේ ගෙදර කටිනයක් තියෙනවා. මේ 10 වෙනිදාට ක්ලාස් නෑ. හරි. 3 වෙනිදා 17 තියන්න පුළුවන්. මේ 3 වෙනිදා ඉඳන් සමහර විට ෆිසිකල් ක්ලාස් තියන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් එහෙම ලිතිරේ සාමාන්‍ය වෙලාවට ක්ලාස් එක දිනවා 2:30 4:30. ඔන්ලයින් ක්ලාස් එකක් යනවා. ඒක ගොඩක් කලට රෑ. හරි රෑ කියන්නේ එක්ක 7:09 එහෙම නැත්නම් 7:09 මාර වගේ ටයිම් එකක ඔන්ලයින් ක්ලාස් එකේ ඒ ටිකම යනවා. ඒකට දුර කට්ටිය ඉන්නවා නම් ඔන්ලයින් ක්ලාස් එකට මෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ෆිසිකල් ක්ලාස් එකට එන කට්ටියට ලිතිරට එන්නත් පුළුවන්. ඒක මම හැබැයි ගෲප් එකේ දාලා කන්ෆර්ම් කරාට පස්සේ විතරක් එන්න. මේ මොකද සමහර විට තාත්තෙත් එක ක්ලාස් ඕපන් කරයිද නැද්ද කියලා තාම හරියටම කන්ෆර්ම් නැති නිසා. හරි. ඒක ඉංග්‍රීසි මීඩියම් කට්ටියට ඒ වෙලාව තමයි. හරිද? කාට වෙලාවේ ප්‍රශ්නයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. අපි ඔක්කොම පුළුවන් වෙලාවක සෙට් කරගමු. පුළුවන් වුණොත් Google form එකක් හරි දාලා ඔක්කොම පුළුවන් වෙලාවක සෙට් කරගමු. ඒතර ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් දෙකලොන්ට මේකම වෙලාව. හරි. හරි. 7 වෙනි ප්‍රශ්න. හත්වෙනි ප්‍රශ්නෙට ගියොත් which of the following statements is correct about relational databases? Which of the following statements is correct about relational database? ඒ කියන්නේ සම්බන්ධක දත්ත සමුදා ගැන පහත දීලා තියෙන මොනවාද නිවැරදි කියලා අහලා තියෙනවා. හරි. The primary key of a table is selected from alternate keys. අපි ඉගෙන ගත්තනේ අර key set එක මතකද? ටියුට් එකේ තැනක් තිබ්බේ යතුරු ටික ගැන ලියන්නේ. ඉතින් primary key කියන්නේ ප්‍රාථමික යතුරු. තෝරගන්නේ alternate keys වලින්ද. මේක වැරදි නේද? ඇයි අපි අර
ඕනම ටේබල් එකක ප්‍රයිමරි කී එක විදියට තෝරගන්න පුළුවන් යතුරු ටික තමයි සිංහලෙන් කියන නිරූප්‍ය යතුරු කියලා, ඉංග්‍රීසි වලින් කියන කැන්ඩිඩේට් කී කියලා. හරි, සිංහලෙන් කලින් කිව්ව අපේක්ෂක යතුරු. හරිද? ඒතර සිංහල මීඩියම් කට්ටියට නිරූප්‍ය යතුරු අපේක්ෂක යතුරු කියන්නේ දෙකක්. හරි, ඉංග්‍රීසි වලින් නම් එක නමක් කැන්ඩිඩේට් කී කියලා තියෙනවා. කැන්ඩිඩේට් කී කියලා කියන්නේ ටේබල් එකේ තියෙන ප්‍රයිමරි කී එක විදියට සිලෙක්ට් කරගන්න පුළුවන් යුනික් කී. ඒ කියන්නේ අනන්‍ය යතුරු කුලකය. හරිද? ඒකට අපි කියනවා නිරූප්‍ය යතුරු නැත්නම් අපේක්ෂක යතුරු. එහෙම නැත්නම් කැන්ඩිඩේට් කී. ඔය කැන්ඩිඩේට් කී සෙට් එකකින්, සෙට් එක කියන්නේ කුලකය කියන එක. හරි. මේ කැන්ඩිඩේට් කී සෙට් එකකින් අපි ප්‍රයිමරි කී එක තෝරගත්තට පස්සේ ඉතුරු වෙන ටිකට තමයි කියන්නේ ඕල්ටර්නේට් කී කියලා. ඒතර ඕල්ටර්නේට් කී එකේ මේ ප්‍රයිමරි කී එක තියෙන විදියක් නෑ. මොකද කැන්ඩිඩේට් කී එකකින් ප්‍රයිමරි කී එක තෝරගත්තට පස්සේ ඉතුරු වෙන ටිකට නේ අපි ඕල්ටර්නේට් කියන්නේ. ඒ නිසා ප්‍රයිමරි කී එක ඕල්ටර්නේට් කී වලින් තෝරගන්නවා කියන එක වැරදි. හරි. ඊට පස්සේ දෙවෙනි එක. Duplicate values are not allowed in a foreign key field of a table. foreign key එකේ duplicate values දාන්න දෙන්නේ නැහැ කියලා කියන එක වැරදි. හරි, දැන් primary key එකේ තමයි duplicate දාන්න බැරි. හැබැයි අපි ඒක refer කරලා foreign key එකක් දානකොට වෙන table එකක එකම foreign key එක repeat වෙලා තියෙන්න පුළුවන්. ඒක අවුලක් නැහැ. හරි, හැබැයි ඒ table එකේ primary key එක repeat වෙන්න බෑ. හරිද? දැන් අපි කියමු දැන් අපි sport එකෙන් foreign key එකක් දාලා තියෙනවා කියලා මේ අපි හිතමු ළමයෙක් එක ක්‍රීඩාවයි කරන්නේ. හරි. එතකොට අපිට ළමයාගේ ටේබල් එකේ ස්පෝර්ට් ID එක දාන්න පුළුවන් එක ක්‍රීඩාවක් නම්. ඉතින් ළමයි කීප දෙනෙක් ඒ ක්‍රීඩාවම කරන්න පුළුවන්. ඒක ස්පෝර්ට් ID එක රිපීට් වෙන්න පුළුවන්. ඒක අවුලක් නැහැ. ඒක ෆොරින් කී එකක් වෙන්නේ ඒක. හරි. ඒතර මේ ස්ටේට්මන්ට් එකත් වැරදි දෙවෙනි එක. A table cannot be created without a primary key. A table cannot be created without a primary key. කියන්නේ බගුවක් හදන්න බැල්ලු primary key එකක් නැතුව. එහෙම අවුලක් නැහැ, හදන්න පුළුවන් නේ. ඒ කියන්නේ දැන් අපි වුණත් අර කලින්ම හදනකොට මොකක් හරි ටේබල් එකක මම මතක නැහැ අපි DVD එකක් කරේ නේද? අපි හදනකොට මොකක් හරි ප්‍රයිමරි කී එකක් දාන්න බැරි වෙලා මේ පස්සේ ඕල්ටර් ටේබල් එකකින් ගිහලා ප්‍රයිමරි කී එකක් ඇඩ් කරානේ. හරි, ඒ කියන්නේ ප්‍රයිමරි කී නැතුව ටේබල් හදන්න පුළුවන්. ඊට පස්සේ ඕන නම් ප්‍රයිමරි කී එක ඇඩ් කරන්න පුළුවන්. හරිද? මම ඔයගොල්ලෝ නිකන් පෙන්නන මේ දවස්වල මේ අපි ඉස්කෝලේ අර මේ ඔයගොල්ලෝ අහලා තියෙන පොත් කබඩාව කියන්නේ ඔය එක එක අච්චු පොත් තියාගන්න හදන සිස්ටම් එකක්. දැන් මේක මේ දවස්වල හදලා දෙන්න එක මම හදන ගමන් හිටියේ ක්ලාස් එක පටන් ගන්න කලින්. ඒතර ඒකට බුක් ස්ටෝර් කියලා මේ ටේබල් ටිකක් හදලා කියන්නේ පොත් කබඩා කරන්න ටේබල් එකක් තියෙනවා. ඒකේ තමයි බුක් ID අනම්මනන් ටික තියෙන්නේ. මම නිකන් ඔයගොල්ලන් ඩිසයින් එක පෙන්නන්නම්. ඒකට මේ MySQL වලින් තමයි මම database එක විදිහට පාවිච්චි කරේ. හරි. ඒතර එක එක database systems පාවිච්චි කරන්න පුළුවන්. MySQL එක පාවිච්චි කරාම ඉතින් අපිට phpMyAdmin UI එකක් use කරන්න පුළුවන් නිසා මම මේකෙන්ම කරා. ඒතර මේකේ දැන් පොත් ගැන details තියෙනවා. ඊට පොත් අලුතෙන් එනකොට අපිට අලුතෙන් එන මේ in ID එක, keyවෙන ID එකද, book ID, number of books, use ID, date, ඒ කියන්නේ මේ කවුද add කරේ, මොන userද, user table එකේ උත් තියෙන admin usersලා, manager usersලා ඉන්නවා. ඊට පස්සේ දැන් principal team ඔක්කොම ටික බලන්න පුළුවන්. සමහර ටිකකට අලුතෙන් දේවල් add කරන්න බෑ. අර පොත් කබඩා බාර ඉන්න කට විතර add කරන්න පුළුවන්. එහෙම එකක්. හරි. දැන් කාට හරි පොත් දෙනකොට කාටද ඉෂුව කරේ, මොන ටීචර්ද දුන්නේ, කවුද දුන්නේ, කවද්ද, ඔය විස්තර ඔක්කොම එනවා. ඒත් එකම බැලන්ස් එකත් ගානට කැල්කියුලේට් වෙලා එනවා මේක. හරි. දැන් අපි හිතමු සයන්ස් පොත් 21යිනේ තියෙන්නේ. අලුතෙන් පොත් ටිකක් ආවොත් මම මේ in කියන එක ක්ලික් කරාම මෙතන incoming books කියලා තියෙනවා. ඒත් අපි කිව්වොත් තව පොත් 10ක් ආවා කියලා. දැන් 10යිනේ තියෙන්නේ. මම 30ක් දාන්නම්කෝ. මේක add එක press කරාම ඒක දැන් කලින් 11යි තිබ්බේනේ. එතකොට 30ක් නෑ 21ක් තිබිලා. 30ක් add කරාම 51ක් වුණා. හරි, සයන්ස් පොත්. දැන් අපි අර එකතු කරන ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. ඒත් එකම ඒ details database එකෙත් record වෙනවා. හරි, දැන් මේ incoming කියන එකට සයන්ස් පොත් 30ක් එකතු වුණා. හරි, මේ එක කියන්නේ book ID එකෙන් බැලුවොත් කවුද මේ සයන්ස් කියලා පෙන්නනවා. user ID එකෙන් බැලුවොත් admin user කෙනෙක්. හරි, admin user කෙනෙක් ඔය වෙනස් කරනවා. හරිද? ඒ තිබ්බේව නෙවෙයි අන්තිම ෆයිල් ඔය තාම මම හදාගෙන යනකම මම දාලා තියෙන දෙයටනේ. මේ ඉතින් මේකේ තනිකරම HTML, CSS, PHP, JavaScript කියන ටික විතර යූස් කරලා තියෙන්නේ. log out වෙලා login වෙලා යන්න පුළුවන් සිස්ටම් එකක්. ඔයගොල්ලන්ත් මේ වගේ හදන්න පුළුවන් PHP ඉගෙන ගත්තට පස්සේ. හරි, ඒක අපිට සිලබස් එකේ තියෙනවා. හැබැයි ඉතින් ඒක ඉස්සෙල්ලාම මේ Python ඉගෙනගෙන programming concepts ටික ඔළුවට දාගෙන තමයි කරන්නේ. මේ notice එහෙම නැති වෙනවා. හරි, deploy කරාට පස්සේ ඒව දැනට testing
ෆේස් එකේ තියෙනවා. එතන දැන් මේක සම්පූර්ණ database එක design කරලා තියෙන හදලා තියෙන අර එකකින්. හරි දැන් පොතක් කාටට දෙනවා නම් out එකකින් පොතේ details වෙනස් කරනවා නම් මෙතන ගිහින් වෙනස් කරන්න පුළුවන්. ඔය වගේ එකක් ඕගොල්ලන්ටත් හදන්න පුළුවන්. මේක user interface එකට bootstrap කියලා එකක් use කරලා තියෙනවා ලේසියෙන් UI එක හදාගන්න. ඒතර අපි වැඩි මහන්සි වෙන්න ඕනේ නැහැ CSS පැත්තෙන්. හරි. එහෙම එකක් තමයි මේ තියෙන්නේ. ඒකටත් database එකට use කරලා තියෙන PHP MyAdmin එක තමයි MySQL. ඉතින් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඇත්තටම use කරන්න පුළුවන්. මේ වගේ project එකක් කරන්න. හරි දැන් මම නිකන් code එක පෙන්නුවොත් දැන් මේ database connect වෙන එක දැනට මගේ කේ තියෙන නිසා root සහ password එකක් නැහැ. නැත්නම් ඔබට hack කරන්න බෑ මේක දැක්ක කියලා. හරි. මේ තවදට මේක deploy කරලා පස්සේ deploy කරනවා කියන්නේ අපි මේකකින් set කරනවා. ඒ කියන්නේ අදාළ ස්ථානයේ website එකක set කරනවා. ඒතර මේ ඇතුලේ තියෙන මේ SQL query එකක් දැක්කද? insert into book title grade count values ටික දානවා. හරි. ඊට පස්සේ දැන් අපි අර book count එක අලුතෙන් පොත් වෙනකොට මේ අපි SQL query එකක් ලියලා පරණ පොත් count එක අරගෙන අලුත් පොත් count එක අරගෙන මේ දෙක එකතු කරලා update කරනවා. මේ update book set count. හරි ඉතින් ඔය සිස්ටම් ඇතුලේ ඔයගොල්ලෝ දැන් ඉගෙනගත්ත SQL එක තමයි run වෙන්නේ. හරි ඊට අමතරව තව දේවල් තියෙනවා. දැන් මේක SQL query එකක් නෙමෙයි insert into incoming. ඒතර අලුතෙන් පොත් add වුණාම මේවට add වෙන්න ඕනේ. මේ comment කරන්නේ අපිට පස්සේ අමතක වෙනවනේ මොනවද කරේ කියලා. ඒව add කරන්න. හරි මේ PHP HTML CSS JavaScript සහ SQL එකක් තියෙනවා. මේ ඔක්කොම ටික එකතු කරලා දැන් මේක හදලා තියෙනවා. හරි. හරි. එතකොට අපි මේ foreign keys ගැන කතා කර හිටියේ. foreign key of a table should be the primary key of another table. මේක හරි. foreign key එකක් අනිවාර්යයෙන්ම වෙන table එකක primary key එකක් වෙන්න ඕනේ. හරි දැන් මම අර උදාහරණයක් පෙන්නන්න ගියේ. ඉතින් මම design view එක close කරලා නිසා වෙලා යන නිසා මම ඒක ගන්න තියෙනවා. හරි. foreign key එකක් අනිවාර්යයෙන්ම තව වගේක primary key එකක් වෙන්න ඕන කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඒක අපි හරි කියලා දන්නවා. මේක අහන්නේ නිවැරදිව ගන්ති. ඒ නිසා හතර කොහොමත් හරි. හරි ඊට පස්සේ මේක a table should have alternate keys. ඒ කියන්නේ වගුවකට මේ අනිවාර්යයෙන්ම primary key එකට අමතරව තව unique keys තියෙන්න ඕනේ. එහෙම එකක් නෑ. හරි ඒක primary key එකක් විතරක් තියෙන්න පුළුවන්. ඒතර ඒකම තමයි candidate key එක වෙන්නේ. ඒකම තමයි primary key එකක් වෙන්නේ. හැබැයි ඒතර ඒකේ alternate keys නෑ. නැති වෙන්න පුළුවන්. විකල්ප ඇතුළේ නැති වෙන්න පුළුවන්. ඒක කිසි අවුලක් නෑ. ඒක should have කියොත් ඒක වැරදි. හරි ඒතර හතරවෙනි එක තමයි 2012 7වෙනි එකට උත්තරේ දෙන්නේ. හරි. ඊට පස්සේ 21 වෙනි ප්‍රශ්නේ. Consider the following models. Which of the above is our database models? දැන් දත්ත සමුදා ආකෘති කියන්නේ මොනවද කියලා අහලා තියෙනවා. හරි. දැන් මේ waterfall model එහෙම පද්ධති සංවර්ධන ආකෘති. ඒවා අපි පස්සේ ඉගෙන ගන්නවා systems පාඩමේදී. ඒකට දවස් 8ක් වගේ යනවා systems පාඩම ඉවර කරන්න. waterfall model කියලා කියන්නේ මේ waterfall model කියලා තියෙනවා spiral model, iterative model, rapid application development model, agile model ඔහොම ටිකක් තියෙනවා. හරි ඒව ගැන අපි ඉගෙන ගන්නවා systems පාඩමේදී. මේ network model, relational model කියන්නේ දත්ත සමුදා ආකෘතිනේ. අපි ටියුට් එකේ ඉස්සෙල්ලාම ඉගෙන ගත්තේ ඒක නැත්නම් පැතිලි ගණු ආකෘතිය. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා දූරාවලිය ආකෘති කියලා hierarchical model. ඊට පස්සේ network model, ඊට පස්සේ relational model, ඊට පස්සේ object relational model. හරි ඔයගොල්ලෝගේ database ටියුට් එකේ ඉස්සෙල්ලාම ලියලා ඇත්තේ ওই ටික. හරිද? ඉතින් ලියලා complete කරලා ඇත්තේ කාට හරි මිස් වෙනවා නම් පළවෙනි දවසේ එක බලනවා ওই ටික බලන්න පුළුවන්. ඒතර ඒ වගේ ප්‍රශ්න තියෙනවා. හරි. Which of the above is our database models? Database models වෙන්නේ A, C දෙක. එතකොට පස්වෙනි එක. හරි මම හිතන්නේ දැන් database Qt එකේ අපි කොහේ හරි ලියලා නැත්තම් ලියපු නැති පස්සේ ලියමු කියලා කීප තැනක් තියෙනවා මට කියන්න මම හිතන්නේ ඔක්කොම ඉවරයි කියලා. හරි මම හිතන්නේ ඔක්කොම ඉවරයි කියලා. මේ Qt එකේ පටන් ගත්ත ගමන් තිබෙන data information structured unstructured data ඊට පස්සේ තිබෙන මේ දත්ත සමුදා ආකෘති database models flat file system hierarchical model ඊට පස්සේ තිබෙන network model ඊට පස්සේ තිබ්බා relational model. හරි ඉතින් ඔය ටිකෙන් තමයි ප්‍රශ්නේ ඇවිල්ලා තිබ්බේ. database වල models වෙන්නේ මොනවද කියලා අර ඉතින් අපි දැනන් ඉන්නවා network relational කියන database models කියලා ආකෘති කියලා. හරි ඔය සමහර තැන් ඇත්තටම අපිට සිස්ටම් එකක් හදනට ආයේ ජීවිතේට වැඩක් නැති වුණාට අපි software engineering කරනකොට පස්සේ අපිට ওই ජීවිතේට වැඩක් නැති වුණාට theory අහනවා මහාචාර්යවරු. හරි ඉතින් ඒ නිසා අපි පාඩම් කරලා තියන්න ඕනේ. මොකද දැන් අපි use කරන්නේ object relational විතරයි. සහ ඉස්සරහට ආවොත් එන්නේ අලුත් technology එකක්. ඔය පරණ ආකෘති ඉගෙනගෙන වැඩකුත් නැහැ. මොකද ඒවා දැන් වැඩක් නැති නිසා නේ අපි ඉවත් කරලා තියෙන්නේ. හැබැයි ඉතින් ඒවා ගැන ප්‍රශ්න එනවා. ඉතින් ඒ නිසා ඒක පාඩම් කරලා තියන්න syllabus එකේ තියෙන ඔක්කොම හරි. ඒකයි ටියුට් එකේ ඔක්කොම ටික දාලා තියෙන්නේ. ඊට දෙවෙනි ප්‍රශ්නේ කියොත් consider the following statements
හරි ප්‍රශ්නයක් අහලා තියෙනවා ටේබල් එකකට මේ ඔයගොල්ලෝගේ ප්‍රශ්නයක් ටේබල් එකකට ප්‍රයිමරි කී එකක් අනිවාර්ය නැද්ද කියලා. ප්‍රයිමරි කී එකක් අනිවාර්ය නැහැ ඉතින්. දැන් අපි ප්‍රැක්ටිකල් කරානේ. හරිද? දැන් මට පුළුවන් ටේබල් එකක් හදන්න. මම නිකම් පෙන්නන්න. localhost. හරි. PC my admin එකට යන්නම්. මගේ production database එක නෙමෙයි අපි class එකට හදපු database එකක් ගමුකෝ. මේකට අපි කරේ DVD 2022 නේ. හරි දැන් මේකේ මම අලුත් ටේබල් එකක් හදනවා කියලා හිතමු නිකන්. ෆන් එකට ආවි අපි ටේබල් එකක් හදමු. වෙනවා කියලා මම හිතනවා හරි. ඒක create table අපි නිකන් හදමු fun. හරි. create table fun table එකක් හදනකොට අපි දන්නවනේ ලියන්න ඕන syntax එක size එක නම් පේනවද දන්නේ නැහැ phone එකෙන් බලන කලට zoom කරලා බලන්න. හරි. create table fun ඊට පස්සේ මම දානවා අපි දාමු name වාචා පහයි. හරි ඊට පස්සේ දාමු age int. එච්චරයි තියෙන්නේ මේ table එකේ. දැන් primary key එකක් මම දාලත් නැහැ කියලාත් නැහැ. අවුලක් නැහැ. go කරන්න table එක හැදෙනවා. මේ fun කියලා table එකක් තියෙනවා දැන්. table එකේ name age තියෙනවා. structure එකට ගිහින් බලුවොත් primary key එකක් පෙන්වන්නේ නැහැ. ඉතින් අපිට ඕන නම් දාන්න පුළුවන්. හරිද? primary key නොදාති හදන්න පුළුවන්. ඉතින් කිසි අවුලක් නැහැ. හැබැයි ඉතින් primary key නොදා අපිට ඕනි වැඩ කරගන්න අමාරුයි. අපිට foreign key එකක් විදිහට දාන්න බෑ. අපිට මේක repeat වෙනවද නැද්ද කියලා check කරගන්න බෑ. ඒතර data duplicate වෙන්න පුළුවන්. එහෙම අවුල් වෙන්න පුළුවන්. අපිට ඕන නම් ඉතින් primary key නැතුව හදන්න පුළුවන්. හැබැයි primary key එකක් දාන්න ඕනේ හරි professional system එකක් හදනකොට. හැබැයි primary key එකක් නැතුව හදන්න බෑ කියලා එහෙම එකක් නැහැ මේ හදලා තියෙන්නේ. හරිද? මේකේ primary key එකක් නැහැ. නේ? structure එකේ key එකක් මෙතන පෙන්නන්නේ නැහැ. මට ඕන නම් ඉතින් name එක primary key කරන්න පුළුවන් නේ. දැන් වර primary key එකක් නම දැක්කද? හරි? ඒ අහලා තිබ්බ ප්‍රශ්නයකට ආයෙත් අහලා තියෙනවා මේ ඉස්කෝලේ පටන් ගන්නකම් ඔන්ලයින්ම කරමුද කියලා. මෙහෙම මම ෆෝම් එකක් දාන්නම්. ඒකේ ඔයගොල්ලන්ට ෆිල් කරන්න පුළුවන් ඔන්ලයින් කොහොමද කැමති කියලා. ඉස්කෝලේ පටන් ගන්නකම් ඔන්ලයින්ම කරනවද නැත්නම් ෆිසිකල් ක්ලාස් වෙනවද කොහොමද කියලා එකක් බලමු. හරි? කොහොමද දැන් ළඟදිම අපිට ඉස්කෝලේ පටන් ගන්නවා ටීචර්ස්ලාට. ඒක අපි යන්න වෙනවා. ඒකට බලමුකෝ තත්ත්වය අනුව බලමු ෆෝම් එකක් දාන්න. විතර ඔන්ලයින් කවුද ජොයින් වෙන්නේ ඔෆ්ලයින් කවුද ජොයින් වෙන්නේ කියලා මට හරියට පැහැදිලිව දාන්න. ඒකට අපිට තීරණය කරන්න පුළුවන් වෙයි. හරි 22. Consider the following statements about relational databases. සම්බන්ධක දත්ත සමුදා ගැන. හරි මේ දීලා තියෙන ඒවා සලකලා බලන්නලු. A table is considered as an object. දැන් අපි මේ object relational model කියලා එකක් තියෙනවානේ. දැන් අපි ඉගෙන ගත්තනේ models ආකෘති ටික. එකක් තියෙනවා relation model කියලා. හරිද? තව එකක් තියෙනවා object relational model කියලා. ඒතර ආකෘති දෙකක් නේ. මේ object relational model එකේ තමයි වගුවක් object එකක් විදිහට ගන්න. ඒතර මෙතනදී object relational කියලා නෑ. හරි. හැබැයි relational database practical කරන්න ගියාම MySQL කියන object relational තමයි. හැබැයි දැන් අර අපේ syllabus එක හදන මහාචාර්යවරුන්ගේ mindset එකෙන් අපි හිතුවත් වයසත් එක්ක සලකලා අපි ගමු මේ object relational එක තමයි ඒගොල්ලෝ object කියලා අදහස් කරලා තියෙන relational එක කියලා තමයි මේගොල්ලෝ මෙතෙන්ට අරන් තියෙන කියලා. මොකද syllabus එකේ ওই දෙක වෙන වෙනම දෙකක් විදිහටම දාලා තියෙන නිසා. ඒ නිසා මේක වැරදි කියලා ගන්න වෙනවා. හරිද? It is B එක. A column of data in a table is called a field or an attribute of that table. column එකක් කියන්නේ තීරුවක්. ඒක තීරුවකට අපි කියනවලු ශේෂ්ත්‍රයක් කියලා. හරිද? එහෙම නැත්නම් attribute එකක් කියලා. ඉතින් මේවා ගන්ති හරි. B එක හරි. C එක a row of data in a table is called a record. නේද? අපි මෙහෙම පේලියකට කියනවා record එකක් කියලා දත්තයක් කියලා. හරි record එකක්. එක record එකක් කියන්නේ එක පේලියක්. අපේ database එකේ එක පේලියකට කියන එක record එකක් කියලා. හරි. එතකොට a row of data in a table is called a record කියන එක හරි. row එකකට අපි record එකක් කියලා කියනවා. ඒතර B C දෙක හරි. B C කියලා තියෙන පස්වෙනි උත්තරය 22ට. හරි. ඊළඟට 23 වෙනි එක. හරි. මම මේකට ඕගොල්ලන්ට අවස්ථාව දෙනවා මට උත්තරේ දාන්න. උත්තරේ දැම්මට පස්සේ මම ඩිස්කස් කරනවා. හරි. දැන් කරපු නැති කවුරු ඉන්නවනම් දැන් කියලා කරන්න පුළුවන්. සිංහල මීඩියම් කට්ටියකින් බලන්න ප්‍රශ්න තිබුණොත් අහන්න. මේකට උත්තරේ ගන්න බලන්න මේ 23 වෙනි ප්‍රශ්නේ 2012 පේපර් එකේ. හැමෝම කරන්න. කරලා උත්තරේ Zoom chat එකට දාන්න. උත්තරේ අංකය විතරක්. හරි කීයද කියන්නේ.
හරි ඔයගොල්ලෝ හිතන විදිහට උත්තරේ මොකක්ද කියලා දාන්න. දැනට එක උත්තරයක් තියෙනවා. තව උත්තර දෙකක්වත් ඕනේ. හැමෝම කරන්න බලන්න. හැමෝම කරලා ආන්සර්ස් දාන්න. හරි. හරි. දැන් උත්තර ටිකක් තියෙන නිසා බලමු. උත්තර හතරක් තියෙනවා. බලමු ආන්සර් කොහොමද කියලා. Consider the following statements with respect to ER diagrams. භූතාර්ථ සම්බන්ධතා සටහන් ඇසුරෙන් උත්තර ලියන්න කියලා තියෙන්නේ. A relationship in an ER diagram can be implemented as a table in a relational database. ඒතර ඒ කියන්නේ භූතාර්ථ සම්බන්ධතා සටහනක තියෙන අර සම්බන්ධයක්. කියන්නේ මේ අලුව කැලලක්. හරි. මේකක් ටේබල් එකක් විදිහට හදන්න පුළුවන්. පුළුවන්නේ. දැන් අපි අර රෙන්ට් නැත්නම් දැන් අපි හැදුවේ දැන් අර කලින් ප්‍රශ්නේදී නේද? ස්පෝර්ට්ස් නැත්නම් අර DVD එක රෙන්ට් කරනවා මෙන්න. ඒතර රෙන්ට් කිව්ව රිලේෂන් එකනේ අපි රෙන්ට් කියලානේ ටේබල් එකක් හැදුවේ. ඒකේ අර දෙපැත්තේ තිබ්බ දෙකේ මිනිත්තු ගණන නිසා කම්පොසයිට් ප්‍රයිමරි කියලා දාලා ඒතර ඒ රිලේෂන් එක ටේබල් එකක් විදිහට හදන්න පුළුවන්. මේක හරි. හරිද? ඒකේ අදහස් කරන්නේ දැන් මෙහෙම දෙකක් තිබ්බොත් මිනිත්තු මිනි එකක් වුණොත් අපි මේක වෙනම හදලා මේක වෙනම හදලා මේකට වෙනම එකක් නේ හදන්න මේකට සම්බන්ධයවට මේක ටේබල් එකක් විදිහට හදන්න පුළුවන්. මේක රිලේෂන් එකක් කියලා අපි කියන්නේ සම්බන්ධය. ඒ රිලේෂන් එකට ටේබල් එකක් හදන්න පුළුවන්. ඒක හරි. ඊට පස්සේ B. A relationship may have attributes attached to it. රිලේෂන්ෂිප් එකට මෙහෙම ඇට්‍රිබියුට් තියෙන්න පුළුවන් කියලා අපි කලින් ප්‍රශ්නෙත් ඉගෙන ගත්තා. නේද? ඒකත් හරි. ඒවා කලින් පාස් පේපර්ස් කලින් අවුරුදු පාස් පේපර් එකේ රිපීට් වෙච්ච එකක් තමයි මේ ආය අහලා තියෙන්නේ. හරි. ඒ කියන්නේ මේ රිලේෂන් එකට ඇට්‍රිබියුට් එකක් මෙහෙම තියෙන්න පුළුවන්. ඒක හරි. ඊට පස්සේ C part එක only two entities can be attached to a relationship. ඒ කියන්නේ රිලේෂන්ෂිප් එකට දෙකක් විතර එකතු කරන්න පුළුවන්. ඒක එහෙම නෙවෙයි තුනක් එකතු කරන්න පුළුවන් කියලා අපි කලින් අවුරුදු ප්‍රශ්නේ කරා. එන්ටිටි තුනක් උනත් එකතු කරාම ඒවට අපි ටර්ටයිර් රිලේෂන්ෂිප් කියලා කියනවා. නැත්නම් තෘතීයික සම්බන්ධතාවක් කියලා කියනවා. කියලා අපි ඉගෙන ගත්තා. ඒ කියන්නේ එන්ටිටිස් දෙකක් විතරක් නෙමෙයි එන්ටිටිස් තුනක් උනත් කනෙක්ට් කරන්න පුළුවන්. නේද? ඒ නිසා මේක වැරදි. මොකද මෙතන තියෙන only two entities can be attached to a relationship කියලා. හරි? ඒ නිසා මේකේ A සහ B ඒ කියන්නේ A සහ B කියන්නේ තුන්වෙනි උත්තරේ උත්තර මට ඒවල තියෙන ටිකෙන් එකයි වැරදි. හරි? පහෙන් එකක් විතරයි වැරදි. බලන්න මොකද්ද වැරදිනේ කියලා. අනිත් ටික හරි. ඊට පස්සේ 24 වෙනි ප්‍රශ්නේ දැන් මේක SQL වලින් තියෙන්නේ SQL ප්‍රශ්නයක් නිසා ඒකෙත් ඔයගොල්ලන්ගෙන් අහුවේ නැති නිසා ෆීඩ්බැක් එක මේකලත් උත්තර දාන්න බලන්න 24 වෙනි ප්‍රශ්නේ. මේ 2012 ප්‍රශ්න තමයි අපි තාම කරන්නේ. නෑ. ඔව් 2012 ප්‍රශ්න 2012 24 වෙනි ප්‍රශ්නේ උත්තරේ ගන්න බලන්න SQL වලින් තියෙනවා. හරි උත්තර ටික දාන්න 24ට මොකක්ද එන්නේ කියලා තියෙන මොකද්ද consider the following relation කියලා අපිට සම්බන්ධතාවක් දීලා තියෙනවා which of the following SQL statement on the student relation is syntactically correct මේකේ syntactically කියන්නේ කාරක රීති හරි ඒ කියන්නේ මේ අපි ඉගෙන ගන්න හරි විදියට තියෙන මොනවද කියලා අපි මේවට සිංහලෙන් කියන කාරක රීති කියලා හරිද ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද consider the following relation which of the following SQL statements on the student relation is syntactically correct කාරක රීතිය අනුව නිවැරදි මොකද්ද කියලා තමයි අහලා තියෙන්නේ හරිද ඉතින් අපි බැලුවොත් එහෙම මේක හරිද දැන් සිලෙක්ට් කරන්න පුළුවන් දෙන තරු ලකුණු දෙකක් දාලා ඒක වැරදි හරි තරු ලකුණු දෙකක් දාන්න නෑ දැන් අපිට select all from student කියලා කියන්න පුළුවන්
ඒතර මේ තුන්වෙනි එක හරි කියලා ඕන කෙනෙක්ට පැහැදිලි වෙන්න ඕනේ. හරි. මොකද select all කියලා අපි දාන්නේ වචනෙන් දාන්නේ නැහැ නේ කවදාවත් all එක. අපි කරේ ඔක්කොම details ගන්න ඕනලාට අපි තරු ලකුණක් තමයි දාන්නේ. select all කියන එක. හරි. ආයි මට ඔයගොල්ලෝ ටියුට් එකට දෙන්න අමතක වුණා මෙන්න මේක select distinct කියලා එකක් තියෙනවා. distinct කියවම අර දැන් මොන හරි values එකම repeat වෙලා තියෙනවා කියමු. ඒකෙම repeat වෙච්ච නැතිව විතරක් අපිට ගන්න. දැන් අපි හිතමු අපි ලියනවා කියලා select name from student කියලා. ඒක එකම නම තියෙන කට්ටියගේ ඒවා repeat වෙනවානේ first name අපි හිතමු select first name from student කියලා. ඒක එකම first name එකකින් ළමයි කීප දෙනෙක් ඉන්න පුළුවන්. අපිට ඒගොල්ලෝගේ එක නමක් විතර නම් ඕනේ. ඒ කියන්නේ ඒක repeat වෙන්නේ නැතුව අනන්‍ය නම් ටික විතරක්. එහෙනම් අපිට ගන්න ඕනේ අපිට ලියන්න පුළුවන් select distinct කියලා. හරි. ඒක මතක තියාගන්න නිකන් එහෙනම් paper එකේ සහ syllabus එකේ අපිට කියලා නැහැ. හැබැයි select distinct කියන එක මතක තියාගන්න. distinct කියන එකෙන් මෙහෙම ලියන්නේ distinct කියන්නේ එකිනෙකට වෙනස් කියන එකනේ. හරි. select distinct කියලා කලින් විදිහටම ලියන්න පුළුවන්. select distinct name from student ඒ වගේ එකක්. හරි. ඉතින් මේකට නම් තුන හරි. දැන් මේකේ මොකද්ද වැරදි? select stno.name කියලා තියෙනවා. stno කියන table එකක් නෙවෙයිනේ. table.name තිබ්බනම් අවුලක් නැහැ. st.name කියන table යන නිසා මේක වැරදි. මෙතන semicolon එකක් මැද තියෙන නිසා මේක වැරදි. අපි මේ ටික ලියවනම් ඔය ඔක්කොම වරදිනවා අපිට. හරිද? ඇයි? ඒගොල්ලෝ අපි බලාපොරොත්තු වෙන මේකේ හැමතිස්සෙම semicolon එකක් දාන්න. SQL වල. හැබැයි ඒගොල්ලෝ paper එක දෙනකොට එහෙම නොදී දෙන අවස්ථා තියෙනවා. ඒගොල්ලෝගේ මහාචාර්යවරු මේ දැන් ඒ කියන්නේ අපි හැමතිස්සෙම SQL ලියනකොට paper එකේ හැම SQL statement එකකටම පස්සේ semicolon එකක් අනිවාර්යෙන් දාන්න ඕනේ. හරි මම කලින් කියලා තියෙනවානේ. paper එකේ කොහොම තිබ්බත් අවුලක් නැහැ. අපි දාන්න ඕනේ. එහෙම දැම්ම නැත්නම් අපිට උත්තර ලියනකොට වැරදි දානවා. හරි semicolon එක නැත්නම් එක ලකුණක් හරි අඩු වෙනවා. හරිද? හැබැයි ඒගොල්ලෝ paper එකේ දෙනකොට එහෙම නැතුව දීලා තියෙන අවස්ථාවක් මේ තියෙන්නේ. හරිද? ඒක මුල් කාලේ වැරදි නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි ගමු. 24 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 3. හරි? දැන් ඒවා දන්නේ නැත්නම් මොන හරි අවුල් තියෙනවා. දැන් ඉගෙන ගන්න මෙහෙම දාන්නේ නැහැ. select all නම් මේකම තමයි දාන්නේ. මෙහෙම වචනෙන් ලියන්නේ නැහැ. හරි? මතක තියාගන්න. ඔක්කොම fields ටික ගන්න ඕන. ඊට පස්සේ තියෙන මෙහෙම එකක්. මේකත් ලේසි. හරි මාර ලේසි. මෙන්න මේ operations ටික කරන්න අනුපිළිවෙලින් ABCD ට එන්න ඕනේ මොනවද කියලා තමයි අහලා තියෙන්නේ. නිකන් උත්තරේ දාන්න බලන්න. හරි ඒ කියන්නේ remove records from a table. ඒ කියන්නේ වගුවකින් දත්ත ඉවත් කරන්න මොකද්ද භාවිතා කරන්නේ? B add new data to table. වගුවකට දත්ත ඇතුළත් කරන්න. මොකද්ද SQL වල භාවිතා කරන keyword එක? modify the existing data in a table. දැනට තියෙන දත්ත වෙනස් කරන්න මොකද්ද අපි SQL වල භාවිතා කරන එක? හරි. ඔහොම ටිකක් දීලා තියෙනවා. ඒතර ඔයගොල්ලෝ හිතන විදිහට මොකද්ද උත්තරේ වෙන්නේ? retrieve data from a table. වගුවකින් දත්ත ගන්න අපි මොකද්ද use කරන්නේ? ඒක මාරම ලේසි. හරි විනාඩියක් ගියට කමන්න විනාඩියකට වඩා නම් යන්න බෑ. මොකද එච්චරට ලේසි ප්‍රශ්නයක් ඒක. හරි උත්තර ටිකක් තියෙනවා බලමු. හරි ඔක්කොම වගේ කියන්නේ 5. හරිද? ඉතින් 5 හරි වෙන්න ඕනේ. remove කරන්නේ table එකකින් records අපි delete කරන්නේ. හරි. හැබැයි table එකක් database එකක් නම් drop කරන්නේ. මතකද? හරිද? table එකක් database එකක් නම් drop කරන්නේ. හැබැයි table එකක තියෙන records, ඒ කියන්නේ වගුවක තියෙන data අපි delete කරන්නේ. add new records to a table. insert එකෙන් අපි අලුත් data ඇතුළත් කරන්නේ insert into table කියලා values ටික දෙන්න නේද? modify කරන්නේ update set එකෙන්. හරි. ඒතර update retrieve data from a table එකකින් තොරතුරු ගන්න select එකෙන්. ඉතින් මේක එච්චරටම ලේසි කියන data ගන්න එක උඩ ප්‍රශ්නෙත් දීලා select කියලා තියෙනවානේ. මේ හැම එකෙමනේ select කියලා. හරි. data ගන්නකොට ඉතින් ඒ select එක අන්තිමට තියෙන එකකට තියෙනෙත් එකයි. ඉතින් ඒකෙන්ම ඔයගොල්ලන්ට පස්වෙනි උත්තරේ තමයි හරි කියලා හොයාගන්න පුළුවන්. හරි. අමාරු එකක් නෙවෙයි. මාර ලේසි. හරි ඊළඟ ප්‍රශ්නේ මම ආයත් වගන්ති ටිකක් තියෙන්නේ මේකෙත් අහලා තියෙන්නේ නිවැරදි වගන්තිය රිලේෂනල් ඩේටාබේස් වලින් තමයි අහලා තියෙන්නේ. හරි. දැන් අර කලින් කීස් ගැන තිබ්බේ මම කරපු නිසා මම ඕගොල්ලන්ට කරන්න දෙනවා. කවුරු හරි මේ null කියන එක දන්නේ නැත්නම් ඩේටාබේස් එකක null කියන්නේ empty value එකක්. අගයක් නැහැ කියන්නේ. හරි.
ඔක කැපිටල් NULL වලින් තියෙනවා එහෙනම් සිම්පල් විදිහට තියෙනවා null කියලා තිබුණොත් ඒකෙන් අදහස් වෙන්නේ අගයක් නැති හිස් තැනක්. එතන අගයක් නැහැ කියන එක database එක. not null කිව්වොත් එතන අගයක් තියෙනවා කියන්නේ. නැත්නම් අපි table එකේ field එකක් හදලා not null කියලා දැම්මොත් එතෙන්ට අනිවාර්යයෙන්ම ශේෂ්ත්‍රයක් එන්න ඕනේ. අපි මම හිතන්නේ GCSE tute එකේ අන්තිමට මම දාලා තිබ්බ constraints ටික ගැන පොඩ්ඩක් කතා කරන්නේ. GCSE recording එක බලන්න මතක නම්. ඉතින් මෙතන තියෙනවා not null අභිශූන්‍ය නොවන සම්බාධකෙනේ. මේවා අපි දාලා තියෙන යට ඒක පොඩ්ඩක් බලන්න. හරි? හරි. 42ට උත්තරේ මොකක්ද කියලා අහන්න දැන්. කරන්න හැමෝම ගාව ටියුට් එක තියෙනවනේ. ඒක බලලා සිංගල් මීඩියම් කට්ටියකින් බලන්න 42ට මොකක්ද උත්තරේ. හරි උත්තර ටිකක් තියෙනවා බලමු. ඔක්කොම කියන්නේ 3 කියලා. හරි. නිවැරදි එක අහන්නේ. A value of a composite key of a table can be null. composite key එකක් කියන්නේ primary key එකක් නේ. ඒක හිස් වෙන්න බෑනේ. හරි. composite කියන්නේ සංයුක්ත ප්‍රාථමික අතුර. දැන් උතන අපි නම් composite primary key කියලා කියනවා. හැබැයි සමහර තැන්වල papers වල සංයුක්ත අතුර නැත්නම් composite key කියලා කිව්වොත් අපි දැනගන්න ඕනේ මේ කියන්නේ composite primary key එකක්. ඒ composite primary key එකක් වුණත් හිස් තියෙන්න බෑ. null වෙන්න බෑ. ඉතින් ඒ නිසා මේක වැරදි. මොකද ප්‍රාථමික අතුර primary key එකට අනිවාර්යයෙන්ම values තියෙන්න ඕනේ. ඒක හිස් තියෙන්න බෑ. හරි. දෙක null values are allowed in any column of a table. null values බගුවක ඕනෑම ක්ෂේත්‍රයක දාන්න පුළුවන් කියලා තමයි මේකෙන් කියන්නේ. එහෙම බෑ. මොකද primary key එකක null values තියෙන්න බෑ. නැත්නම් අපි not null කියලා හදලා තිබ්බොත් table එක හදනකොට ඒක හිස් වෙන්න බෑ. ඒකේ අනිවාර්යයෙන්ම value එකක් තියෙන්න ඕනේ. ඒ නිසා මේ දෙවෙනි එක වැරදි. හරි. ඊළඟ තුන්වෙනි එක. Two or more columns of a table can be combined to create the primary key. මේක හරි. නේද අපිට එක ශේෂ්ත්‍රයක් විතරක් පාවිච්චි කරලා primary key එක හදන්න බැරි වෙලාවට තමයි අපි අර composite primary key එකක් නැත්නම් සංයුක්ත ප්‍රාථමික අතුරක් හදන්නේ වගුවක ශේෂ්ත්‍ර කිහිපයක් එකතු කරලා. ඉතින් ඒ නිසා තුන්වෙනි එක හරිය ඉතින් හරිය බලන්න දෙයක් නෑ. හරි අපි නිකන් බලමු හතරවෙනි එක. Values of a foreign key of a table cannot be updated. foreign key එකක values වෙනස් කරන්න බැරිලු ඒක වැරදි. වෙනස් කරන්න පුළුවන්. හැබැයි එයා refer කරන primary key එක තියෙන table එකේ තියෙනවා. එච්චරයි. හරි. Once created the structure of a table cannot be altered. හැදුවට පස්සේ වගුවක ව්‍යුහය වෙනස් කරන්න බැරිලු. ඒකත් වැරදි. මොකද අපිට alter table command එකෙන් වගුවේ ශේෂ්ත්‍රයක නම් සහ ඒකලගේ data type වෙනස් කරන්න පුළුවන්. ශේෂ්ත්‍ර drop කරන්න පුළුවන්. අලුතෙන් ශේෂ්ත්‍ර add කරන්න පුළුවන්. අලුතෙන් primary key add කරන්න පුළුවන්. අපි ඉගෙන ගත්තේ alter table command එකත් එක්කනේ. ඒ නිසා මේකත් වැරදි. ඒතර තුන්වෙනි එක විතරයි 42කට උත්තරයක් වෙන්නේ. ඒතර බලන්න ඒ අවුරුද්දේ database පාඩමෙන් සෑහෙන ඉගෙන ප්‍රශ්න MCQ paper එකේ 1 2 3 4 5යි 6යි 7ක් තියෙනවා. ඒතර ඒ කියන්නේ ලකුණු 7ක් විතර ඕවරෝල් එනවනේ. ඒතර database කියන්නේ වැදගත් පාඩමක්. structured එකෙත් තියෙනවා, essay එකෙත් තියෙනවා, MCQ paper එකෙත් තියෙනවා. period 50ක ලොකු පාඩමක්. දැන් ඔය පාඩම ඉවරයි. දැන් මේ ප්‍රශ්න ටික කතා කරන් යන්නේ. ප්‍රශ්න අමාරු නෑ. හරියට ඔයගොල්ලෝ theoretical ඔලුවට දාගෙන තිබ්බොත්. හරි. ඒ නිසා කාට හරි මේ ප්‍රශ්න අමාරු වෙලා හිතනවා මම කියන හොඳම දේ දැන් අපි online කරපු එකේ තියෙන වාසිය ඔයගොල්ලෝ recordings ටික අරගෙන ආයෙත් ටිකක් follow කරලා බලන්න. ඒතර ඔයගොල්ලන්ට තියෙන doubts නැත්නම් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙයි. හරි මේ ඔක්කොම අපි කලින් කතා කරලා තියෙන නිසා. මේ ප්‍රශ්න අපි කරා කලින් 2012 ප්‍රශ්නේ ER ගැන කරනකොට මම හිතන්නේ කරන්න ඇති. හරිද? හැබැයි මේක SQL කොටස නම් අපි කරන්නේ නැති වෙරි. හරි මේ කොටස ඕනේ නැහැ. මොකද අපිට MCQ වලදී මීට වඩා හොඳ SQL අහු වෙනවා. ඒ නිසා මේක skip කරලා යනවා. ඔයගොල්ලෝ ඒකට උත්තර ලියලා ඕනේ නම් මගේ ස්කීම් එකේ බලන්න පුළුවන්. හරි 2012 එක 2013 MCQ වලින් පටන් ගමු. මේක ඔයගොල්ලෝ ටියුට් එකෙම බලන්න. හරි 2013 MCQ එක ටියුට් එකෙම බලන්න. 23 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ගන්න. මොකද පහල ටික මට පේන්න දාන්න විදියක් නැහැ නේ. ඔයගොල්ලෝ ටියුට් එකෙන් බලලා උත්තරේ ගන්න.
2013 පළවෙනි MCQ එක. හරි මම සිංහල මීඩියම් එක ඕපන් කරගත්තා. දැන් ඉංග්‍රීසි මීඩියම් කට්ටිය ටියුට් එකෙන් බලන්න. හරි. හරි ඒකේ නම් ඔක්කොම උත්තර ටික පේනවා. ඕගොල්ලෝ හිතන විදියට සිතනට උත්තරේ මොකක්ද? උත්තර දෙකක් තියෙනවා. 3 කියලා තමයි තියෙන්නේ අනිත් කට්ටියගේ උත්තර. හරි මොකද කියන්නේ පාසලක විවිධ ක්‍රීඩා සඳහා ශිෂ්‍ය සහභාගීත්වය අර කලින් තිබ්බ වගේම නේද ක්‍රීඩා සඳහා ශිෂ්‍යයන්නේ අපි කලින් එකෙත් කරේ හරි ශිෂ්‍ය සහභාගීත්වය නිරූපණය කිරීමට වඩාත්ම යෝග්‍ය භූතාර්ථ සම්බන්ධතා රූප සටහන වන්නේ පහත් සඳහන් දේ අතරින් කවරක්ද ශිෂ්‍යයා දැන් සාමාන්‍යයෙන් අපි හිතුවොත් ශිෂ්‍යයෙක්ට ක්‍රීඩා තුනක්වත් කරන්න පුළුවන් ස්පෝර්ට් මීට් එකේ આવම හරි ඒ නිසා මෙනි වෙන්න ඕනේ ඒත් එක්කම ක්‍රීඩාව පැත්තෙන් හිතුවොත් ක්‍රීඩාවකට අනිවාර්යෙන් ශිෂ්‍ය එක්කෙනෙක්ට වඩා ඉන්නවා දැන් අපි කිව්වොත් සිංගල් දාන මැච් එකක් වුණත් දෙපැත්තේ දෙන්නෙක් ඉන්න එපා හරි තනියම කරලා දිනන්න බෑනේ හරි ඒ ක්‍රීඩාවකට ශිෂ්‍ය එක්කෙනෙක්ට වඩා ඉන්න. ඒතර මේක මිනිටු මිනි වෙන්න ඕනේ. දැන් මෙතන මේ පළවෙනි උත්තරේ 1 to many එකක් තියෙන වැරදි. දෙවෙනි උත්තරේ මේ මිනිටු 1 ඒ කියන්නේ 1 to many තමයි. ඊතර උත්තර ටිකේ නම් ඔන්න මිනිටු මිනි තියෙනවා. හැබැයි මිනිටු මිනි වෙනකොට මේ සහභාගී වූ වර්ෂය කියන එක ශිෂ්‍යයාටවත් ක්‍රීඩාවලත් අයිති දෙයක් නෙවෙයි. ඒ ශිෂ්‍යයා ඒ ක්‍රීඩාව කියන දෙකටම අයිති දෙයක්. ඉතින් ඒ නිසා තුන මැද රිලේෂන් එකට තමයි ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙහෙම තිබ්බොත් අවුල්. හරි. දැන් බලන්න මේක 2011 තිබ්බා වගේම එකක්. ඒකයි මම කියන්නේ හැමතිස්සෙම IT වල හරි මම අනිත් විෂයන් වල කියන්න දන්නේ නැහැ. හැබැයි IT වල අපිට 90%ක්ම හරි 90%ක් දේවල් පාස් පේපර්ස් වල තියෙනවා. හරිද? ඉතින් ඕගොල්ලෝ පාස් පේපර්ස් ටික හරියට කරලා ඒවක් කරන විදිය හරියට තේරුම් ගත්ත කියන්නේ ඕගොල්ලෝගේ පේපර් එකටත් 90%ක් එන ටික කරන්න පුළුවන්. අලුතෙන් 10%ක් ආවත් අපි ඒ ටික ඔක්කොම වැරද්දුවා කියන්නේ ඒත් ඔයගොල්ලන්ට 90ක් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඉගෙන ගන්න ටික. නැත්නම් කලින් පාස් පේපර්ස් වල තියෙන ටික හරියට පුරුදු වෙලා ගියොත්. හරි. ඒතකොට ඒ නිසා පාස් පේපර්ස් වැදගත්. ඒවා හරියට කරන්න, ඒ වගේ තියෙන කන්සෙප්ට්ස් හරියට ඔළුවට දාගන්න. මොකද අර IT වල දැන් අපි සමහර උගන්වන හැමදේම අපිට software development පැත්තට ඕනෙ වෙන්නේ නැහැ. ඒතර මහාචාර්යවරුන්ත් ගොඩක් ફોකස් කරන්නේ ප්‍රැක්ටිකල් පැත්තට අදාළ දේවල් IT වල. ඒකවල අර අහන්න තියෙන තැන් මේ ටිකයි තියෙන්නේ. ඉතින් ඒ ටිකකින් විතරම ප්‍රශ්න රිපීට් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් පාස් පේපර්ස් වල ඒවා කරලා එන්න. මේ සමහර තියර තිබ්බට ඒ වගේ ප්‍රශ්න එන්නේ නැත්තේ ඒකයි. හරි දැන් අර පළවෙනි පාඩම් දෙකෙන් එහෙම එච්චරම ප්‍රශ්න නැති වෙන්නත් හේතුව ඒක හැබැයි ඉතින් ඒවත් කරලා තියෙන්න ඕනේ නේද අපි කරානේ. හරි. ඊට 23 හරි. 27 වෙනි ප්‍රශ්නේ මම කරන්න කලිනුත් යතුරු ගැන අපි කරපු නිසා. හරි. මොකද්ද 27 තියෙන්නේ? මේ 28 මේ පාඩමේ නෙවෙයි හරි ඒක වැරදිලා දාලා තියෙනවා. ඒක සිස්ටම්ස් පාඩමේ DFT වල ප්‍රශ්නයක් ER නෙවෙයි හරි. 27 සම්බන්ධක දත්ත සමුදායක් පිළිබඳව සත්‍ය වාක්‍ය පහත් සඳහන් කවරක්ද? ඒ කියන්නේ රිලේෂනල් ඩේටාබේස් එකක් ගැන නිවැරදි වගන්තිය මොකක්ද කියලා තමයි අහලා තියෙන්නේ. හරි. විකල්ප යතුරු වල ඕනෑම උපකුලකයක් අපේක්ෂක ලෙස හැඳින්වේ. වැරදිනේ. මේක අනිත් පැත්ත. කැන්ඩිඩේට් කී වල ඕනෑම උපකුලකයක් ඕල්ටර්නේට් කී කියලා ගන්න පුළුවන්. හරිද? හැබැයි විකල්ප යතුරු වල ඕනෑම උපකුලකයක් කැන්ඩිඩේට් කී හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් කැන්ඩිඩේට් කී සෙට් එකෙන් කැන්ඩිඩේට් කී කියන්නේ ප්‍රයිමරි කී එක විදිහට තෝරගන්න පුළුවන් අගේ කුලකය. හරිද? එතකොට ඒකෙන් එකක් ප්‍රාථමික යතුරු විදිහට තෝරගත්තම ඉතුරු වෙන ඔක්කොම තියෙන කුලකයෙන් අපි කියන්නේ ඕල්ටර්නේට් කීස් කියලා. හරි විකල්ප යතුරු කියලා. එතකොට විකල්ප යතුරු වල ඕනෑම උපකුලකයක් අපේක්ෂක යතුරු වලට අයිති වෙනවා. අවුලක් නැහැ ඒක. මොකද ඒක අපේක්ෂක යතුරු වෙන්න පුළුවන්. මේක හරි එක පැත්තකට හිතුවා නේද? ඒ කියන්නේ මෙහෙම එකක්. දැන් අපි හිතමු මොකක් හරි ටේබල් එකක තියෙනවා. අපි හිතමු කැන්ඩිඩේට් කීස් විදිහට මෙහෙම ටිකක් තියෙනවා. ඒ කියන්නේ මේ ඔන්න අපේක්ෂක යතුරු හරි. අපි හිතමු ස්ටුඩන්ට් ID එකක් තියෙනවා. ඒ වගේම NIC එකක් තියෙනවා, පාස්පෝර්ට් එකක් තියෙනවා. පාස්පෝර්ට් නම්බර් එක. අපි ওই ටික තියෙන එකක් නිවියර ගන්න මතකද කලින්? හරි. ඒතර පාස්පෝර්ට් ID එකකුත් තියෙනවා. දැන් මේකේ මේ ටිකනේ විතර කැන්ඩිඩේට් කීස් වෙන්නේ මේවා ප්‍රයිමරි කී එක විදිහට අපිට මේකෙන් ඕන එකක් තෝරගන්න පුළුවන්. හරි? මොකද ඔය ඔක්කොම අනන්‍ය නිසා.
එතකොට අපි ඕකෙන් අපි හිතමු ස්ටුඩන්ට් ID එක තෝරගත්ත කියලා. ඒතර alternate keys වෙන්නේ මොනවද? alternate keys විදිහට අපිට එනවා NIC එකයි passport. නේද? passport number එක කියලා අපි ගමු number එක. හරි. එතකොට මේ විකල්පය ඇතුළු වල ඕනෑම උපකුලකයක් කිව්වම මේක වෙන්න පුළුවන් මේක වෙන්න පුළුවන් ඔය දෙකම වෙන්න පුළුවන් නේ. අපේක්ෂක යතුරු ලෙස හැඳින්වීමේ කියමු තමයි වැරදි. අපේක්ෂක යතුරු විදියට ගන්න පුළුවන්. මොකද මේ අපේක්ෂක යතුරු වලට අයිති වෙනවා. නේද? මේ මොකද NIC එකත් අපේක්ෂක යතුරු තියෙනවා, પાස්පෝර්ට් එකත් අපේක්ෂක යතුරු තියෙනවා. ඒතකොට මේක කෙනෙක්ට හරි කියලා ගන්න පුළුවන්. අපි ඉංග්‍රීසි මීඩියම් එකේ කොහොමද දන්නේ කියලා තියෙන්නේ. සමහරවල් ට්‍රාන්ස්ලේෂන් එකත් මේ අවුල් තැන් තියෙනවා. අපි 27 නිකම් බලමු. Any subset of alternate key is called candidate key. ඒතර මේක හරි කියලා අපිට ගන්න පුළුවන්. හරි අරකින්ම තමයි තියෙන අදහස නම්. බලමුකෝ අපි ඊට වඩා හරි එකක් තියෙද කියලා. ප්‍රාථමික යතුරු තෝරා ගන්න ලබන්නේ විකල්ප යතුරු අතරින්නේ. නෑනේ. කැන්ඩිඩේට් කී වලින් ප්‍රාථමික යතුරු තෝරාගත්තම ඉතුරු වෙන ඒවාට තමයි විකල්ප යතුරු කියන්නේ. නේද? ඒ නිසා මේක වැරදි. තුන්වෙනි එක ආගන්තුක යතුරු යන විකල්ප යතුරුයි. ඒක වැරදි. ආගන්තුක යතුරු විකල්ප යතුරක් වෙන්නේ නැහැ. මොකද ආගන්තුක යතුරු රිපීට් වෙන්න පුළුවන්. අනන්නේ නැහැ. 24 සෑම විටම සංයෝජන යතුරක් සාදා ගැනීමට ප්‍රාථමික හා ආගන්තුක යතුරු භාවිතා කරේ. වැරදි. කම්පවුන්ඩ් කී කියලා කියන මෙතන දාලා තියෙන්නේ මේ කම්පොසයිට් ප්‍රයිමරි කී කියන එක. හරි. සංයෝජන යතුරු කියලා දාලා තියෙන්නේ. අපි දැන් කියන්නේ මොකද්ද? මේ කම්පොසයිට් ප්‍රයිමරි කී. හරිද? ඒ කාලේ කම්පවුන්ඩ් කී කියලා දාලා තියෙන්නේ. සංයුක්ත ප්‍රාථමික යතුරු කියන එක තමයි සංයෝජන යතුරක් කියලා දාලා තියෙන්නේ. හරි. එතකොට ඒකට ආගන්තුක යතුරු අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඕනම ශේෂ්ත්‍ර දෙකක් අරගෙන ඒක අනන්නේ නම් ප්‍රාථමික යතුරු කරන්න පුළුවන්. ඒකට 4 වැරදි 5. වගු දෙක අතර සම්බන්ධතාව ප්‍රාථමික හා ආගන්තුක යතුරු මගින් සිදු කරයි. හරි දැන් වගු කීපයක් හෝ දෙකක් අතර සම්බන්ධතාව ගොඩනගන්නේ වගු දෙකක් අතර සම්බන්ධතාවය ප්‍රාථමික යතුරු හා ආගන්තුක යතුරු මගින් තමයි සිදු වෙන්නේ. හැබැයි වගු දෙක අතර සම්බන්ධතාවය ගොඩනගන්නේ නම් ආගන්තුක යතුරු මගින් විතරයි. ආගන්තුක යතුරු ප්‍රාථමික යතුරක් වෙනවනේ තව ටේබල් එකක. ඒ නිසා ප්‍රාථමික ආගන්තුක යතුරු මගින් සිදු කරයි කියන එකත් හරි කියන තැනට එන්න පුළුවන්. මේකත් අපිට හරි කියන තැනට එන්න පුළුවන්. මොකද අර අපේ තර්කයට අනුව. එතකොට මට නම් දැන් මේකේ ප්‍රශ්නේ හදපු එක්කෙනා මොකක් අදහස් කරාද කියලා හරියටම ඔලුවට එන්නේ නැහැ. මෙන්න මේ අන්තිම එකත් එක්ක. primary key and foreign key establishes the relationship between two tables. මේකත් හරි. එතන බලමු 24. හරි මේ 2013 නේ අපි කරන්නේ. 2013 27 වෙනි ප්‍රශ්නේ මොකද්ද ඒගොල්ලෝ අරන් තියෙන උත්තරේ කියලා. හරි. මේ 2013 මාකින් ස්කීම් එක නේද? ඔව් හරි. ඒතර මේකේ 23 වෙනි ප්‍රශ්නේ නෙවෙයි අපි බැලුවේ 27. 24 ඒගොල්ලෝ 5 කියලා තමයි අරගෙන තියෙන්නේ. හරි මොකද ඒක අපි කොහොමත් පැහැදිලිව දන්නවනේ ප්‍රාථමික යතුරු ආගන්තුක යතුරු මගින් තමයි වගෝතර සම්බන්ධතාවය ගොඩනගන්නේ කියන එක. හරි එක වගුවක ප්‍රාථමික යතුරු අනිත් වගුවේ ආගන්තුක යතුරු ලෙස යෙදීමෙන් තමයි සම්බන්ධතාවය ගොඩනගන්නේ කියන එක අපි දන්නවා. හරි. මේකත් කෙනෙක්ට තර්ක කරලා හරි කියන මතයට එන්න පුළුවන්. හැබැයි ඒකට ඒ අවුරුද්දේ ඇමෙන්ඩ්මන්ට්ස් වලදී කියන්නේ මාකින් ස්කීම් එකට එකතු කරන පස්සේ දේව ඒකෙදි හරි කියලා ගත්තත් දන්නේ නැහැ. මොකද 2012 කියන්නේ මමත් කැම්පස් එකේ ෆස්ට් ඉයර්. හරි ඒතර ඒ කාලේ මාකින් වල කොහොම වුණාද කියලා මම හරියටම දන්නේ නැහැ. හැබැයි මේකත් අපිට හරි කියලා ගන්න පුළුවන්. මොකද උපකුලකයක් ගැන කියන නිසා. හරිද? ඒ නිසා ඒකත් හරි කියලා අපිට ගන්න පුළුවන්. හරි හැබැයි පස්වෙනි උත්තරේ තමයි ඒගොල්ලෝ ඒ අවුරුද්දේ හරි කියලා අරන් තියෙන්නේ 27 වෙනි එකට. හරි. අපි යන් 28 අබ්බැල්. ඒකේ නෙවෙයි කිව්වා. ඊට 50 වෙනි එක. 50 වෙනි ප්‍රශ්නේ. පහත දක්වා ඇති සම්බන්ධතා දෙක සලකන්න. හරි මේ දීලා තියෙන සම්බන්ධතා දෙක සලකන්නලු. ඉහත සම්බන්ධතා සම්බන්ධයෙන් පහත දක්වා ඇති SQL වගන්ති වලින් වාග්ක්‍රීති වලට අනුකූලව නිවැරදි කුමක්ද? වාග්ක්‍රීති කියලා කියන්නේ අර අපි කියපු syntax කියන එක. හරි. නැත්නම් syntactically correct කියලා තමයි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි මීඩියම් පේපර් එකේ අහන්නේ. ඒතර පහත දක්වා ඇති සම්බන්ධතා දෙක සලකන්න මෙන්න මේ රිලේෂන්ස් සලකන්නලු. හරිද?
ඊට සම්බන්ධතා සම්බන්ධයෙන් පහත දක්වා ඇති SQL වගන්තිවල වාග්වීති අනුකූලව නිවැරදි කුමක්ද? සින්ටැක්ටිකලි හරි මොනවද කියලා අහලා තියෙන්නේ මේ දීලා තියෙන SQL වලින් මේ 50 වෙනි ප්‍රශ්නේ. කියන්නේ පේපර් එකේ අමාරු ප්‍රශ්නේ. මේ සාමාන්‍ය 50ට දෙන්නේ. ඒතර මේක අමාරු නෑ ඉතින් SQL හරියට දන්නවනම් උත්තරේ ගන්න බලන්න මේකට මොකක්ද දෙන්නේ කියලා. මේ දීලා තියෙන SQL වැරදියට මොනවා හරි ලියලා තියෙනවා නම් ඒව මොනවද කියලා ඉවත් කරලා හරි එක තෝරගන්න තමයි තියෙන්නේ. හරි. මේ ලියලා තියෙන විදිහේ වැරදි හරි එක තමයි අහන්නේ. SQL එක හරියට ලියලා තියෙන්නේ මොකේද කියලා තමයි අහලා තියෙන්නේ. උත්තරේ ගන්න ඕගොල්ලෝ SQL වලින් ප්‍රශ්නයක් නිසා. හරි. මේ උත්තර දානකොට පුළුවන් නම් ප්‍රශ්න අංකෙත් එක්ක දාන්න නැත්නම් මේ 50ට උත්තරේ කීයද කියලා දාන්න නැත්නම් කලින් ඒවත් එක මට පැටලෙනවා. හරිද? ඒ නිසා හරි. මේකට උත්තර තියෙනවා බලමු හරිද කියලා. හරි. එතකොට දැන් පළවෙනි එක ගත්තොත් එහෙම select student number එක තියෙනවා marks from student කියලා මෙහෙම අපි අතුලේ දාන්නේ නැහැ. sorry select student number marks from student, course marks කියලා තියෙන්නේ. හරි. එතකොට select student number එකේ තියෙන student table එකේ marks තියෙනවා course marks table එකේ. ඒක from student, course marks එකක් තියෙනවා. හරිද? ඒතර ලකුණු ගන්න කියනවා ස්ටුඩන්ට් නම්බර් ගන්න කියනවා. හැබැයි ඒ වගු දෙක සම්බන්ධ වෙන්න දැන් ඇත්තටම බැලුවම මේ ස්ටුඩන්ට් නම්බර් එක මේකේ ප්‍රයිමරි කී එක මේකේ ෆොරින් කී එකක් විදියට දාන්න කියන ඔය ටේබල් දෙක කනෙක්ට් වෙන්නේ. හරි. ඒතර ඒ හරහානේ මෙතන සම්බන්ධතාවය ගොඩනගන්නේ. නේද? එතකොට ඒකේ දීලා නැහැ. ව්‍යා එකක් දාලා කොහොමද මේ දෙක ජොයින් වෙනවද? ඒතර අපි දෙන්න ඕනේ හරියනම් where student.student number equal course marks.student number කියලා. එහෙම නැත්නම් හරියට මේ ගැලපෙන්නේ නැහැ. හරි. ඒ නිසා මේක වැරදි කියලා අපිට ගන්න පුළුවන්. දෙවෙනි එක select all from student and course marks. දැන් table from එකේ අපි කවදාවත් and එකක් පාවිච්චි කරන්නේ නැහැ. කෙලින්ම comma එකක් දාන්නේ. ඒ නිසා මේක වැරදි. දෙකත් වැරදි. තුන්වෙනි එක ගත්තොත් select s.student number and c.marks from students. එතකොට මේකේ දැන් ස්ටුඩන්ට් තමයි S කියලා අරන් තියෙන්නේ, course marks C කියලා අරන් තියෙන්නේ. හරි. මෙතනත් අපි and එකක් දාන්නේ නැහැ. කවදාවත් කෙලින්ම comma එකක් දාන්නේ. ඒ නිසා මේක වැරදි. දැන් මේකේ තියෙනවා select student.student number course marks.marks. අවුලක් නැහැනේ. table එකේ නමින්ම ගිහින් තියෙන්නේ. alias එකක් භාවිතා කරලා නැහැ. from student, course marks where student.student number equal course marks.student number. ඒක හරි. ඒකට සම්බන්ධ වෙන්න ඕන විදියක් කියලා තියෙනවා. table දෙකත් හරියට කියලා තියෙනවා. aliases නම් use කරලා නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. කෙලින්ම table එකම තමයි දාලා තියෙන්නේ student.student number කියලා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතර හතරවෙනි උත්තරේ තමයි මේකට උත්තරේ වෙන්නේ. පස්වෙනි එකේ වැරද්ද බලුවොත් ආයෙ and එකක් තියෙනවා නේ. ඒ නිසා මේක වැරදි. and දාන්න නැහැ, කමා වලින් තමයි තියෙන්න ඕනේ. ඒකේ බලලා තියෙන්නේ කොහොමද අපි syntax එක හරියට ලියන්නේ කියලා SQL වල. හරිද? SQL වැදගත් කියන එක ඕගොල්ලෝ දැන් තේරෙන්න ඕනේ. හරි. අද බ්‍රේක් එකක් ගත්තේ නැති නිසා පොඩි බ්‍රේක් එකක් දෙන්නම්. දැන් 3:42යි. හරි. විනාඩි 5ක බ්‍රේක් එකක් ගත්තොත් 3:47 වෙනකන් පොඩි බ්‍රේක් එකක් අරගෙන ඊට පස්සේ අපි 4:00 වෙනකන් තව ප්‍රශ්න ටික ඩිස්කස් කරමු. හරි. ඔයගොල්ලෝ බ්‍රේක් ඕනේ නැති කට්ටිය ඉතුරු ප්‍රශ්න ටික කරගෙන යන්න.
හරිය පටන් ගමු. ඊළඟ ප්‍රශ්න ටික මම ඔයගොල්ලන්ට කරන්න කියලා කිව්වේ 2013 මෙතන තියෙනවා ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ ප්‍රශ්නයක් නේ. මම හිතන්නේ මේක අපි කලින් ඩිස්කස් කරා කියලා. හරි මේකත් අර වගේමයි 2011 තිබ්බ ප්‍රශ්නය වගේමයි ස්ටුඩන්ට් එකට ස්පෝර්ට් එක සම්බන්ධ කරලා පාර්ටිසිපේට් කියලා දාලා ඊයේ එකයි කැපැසිටි එකයි කියලා දෙකක් දාලා. හරි ඉතින් අර වගේම නිසා ලියන්න දෙයක් විශේෂයෙන් නැහැ කියලා මම හිතන්නේ. SQL කොටසට අපි ගියොත් ඉහත 4B කොටසදී ලබාගත් වකු ආකෘතීන් පදනම් කරගෙන පහත් සඳහන් ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න. දැන් ඕගොල්ලන්ට මේක දිහා දැක්ක ගමන් ස්ටුඩන්ට් ටේබල් එකයි ස්පෝර්ට් ටේබල් එකයි පාර්ටිසිපේට් කියලා ටේබල් එකක් හදනවා මිනිටු වෙන නිසා මොනවද අපි දාන්න ඕනේ? මේ ස්ක්‍රීන් ෂෙයා කරලා නැහැ නේද? හරි මම කිය හිටි මෙන්න මේක ගැන හරි මේක දැක්ක ගමන් ඔයගොල්ලන්ට තේරෙනවා ස්ටුඩන්ට් ටේබල් එකයි ස්පෝර්ට් ටේබල් එකයි පාර්ටිසිපේට් කියන එක මේක මිනිටු මිනි දීලා තියෙනවා. ඒතර අලුත් ටේබල් එකක් හැදෙනකොට පාර්ටිසිපේට් කියලා ස්ටුඩන්ට් ID ස්පෝර්ට්ස් ID දෙක එකතු කරලා අපේ ප්‍රොෆෙසර්ලා හදනකොට මේ රිලේෂන් එකේ නම ගන්න නැහැ. ඒගොල්ලෝ හැමතිස්සෙම ගන්න මේ එන්ටිටි දෙකේ නම් දෙක. හරි එහෙම නීතියක් නැහැ. ඉතින් අපිට කැමති එකක් ගන්න පුළුවන්. අපිනේ හදන ටේබල්ස් ටික. හරි. ඒතර මෙතනදී sport_student. එහෙම නැත්නම් student_sport. ඔන්න ওই නම් තමයි ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට ටේබල් එකේ දාන්නේ. හරිද? ඒ නිසා අපිත් ඒ විදිහටම දාමු. හරි. එතකොට එහෙම ටේබල් එකක් තියෙනවා. ඒතර ඒකේ student ID, sport ID, year, capacity කියන ටික තියෙනවා ඒ කියන ටේබල් එකේ. හරි. ඒතර මේකේ අහන්නේ නායකයින් නොමැති ක්‍රීඩාවන්ගේ ලයිස්ට් ලබා ගැනීමට SQL වගන්තියක් ලියන්න. ඒතර නායකයින් නොමැති. ඒතර මේක කියනවා capacity උපලක්ෂණ සඳහා captain, vice captain, member ආදී වශයෙන් වූ අගයන් පැවතිය හැකියි. නායකයින් නොමැති ක්‍රීඩාවන්ගේ ලයිස්ට් එකක් ලබා ගන්න නම් ක්‍රීඩාවන්ගේ ලයිස්ට් එක කිව්වම මේ ස්පෝර්ට් ID ද ස්පෝර්ට් නේම් ද ගන්න ඕන කියලාත් අපි හිතන්න ඕනේ නේද? හරි. හරි මම දැන් ඔයගොල්ලන්ට මේක පැහැදිලිව තේරෙන්න මම ටේබල් ටිකේ තියෙන රිලේෂන්ස් ටික ඔයගොල්ලන්ට ලියන්නම්කෝ. ඒතර මේක අපි ස්ටුඩන්ට් කියලා එකක් කියනවා. ඒතර ස්ටුඩන්ට් එකේ තියෙන ස්ටුඩන්ට් ID එකයි නේම් එකයි විතරනේ. මම ඒක STID කියලා ගන්නම්. නේම්. ඒතර ස්ටුඩන්ට් ID එක තමයි අපිට ප්‍රයිමරි කී විදිහට ගන්න වෙන්නේ. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ස්පෝර්ට් කියන ටේබල් එක. හරි මේකේ අපිට ගන්න වෙන්නේ ස්පෝර්ට් ID එක. SPID කියලා ගන්න මේක නම් තියෙන ස්පෝර්ට් ID කියලා. හරි එහෙමම ලියන්න මම මේ නිකන් විතර ඊට නිසා කෙටි කරගන්න ඕනේ. සහ ඒකෙත් නේම් එක තියෙනවා. ඊට පස්සේ පාර්ටිසිපේට් කියන රිලේෂන් එක එහෙමම ගන්නත් පුළුවන්. නැත්නම් අර මම කිව්වා වගේ student_sport. එහෙම නැත්නම් sport_student කියලා ගන්නත් පුළුවන්. අපි කැමති විදිහට ගන්න පුළුවන් නිසා මම මේකේ පාර්ටිසිපේට් කියලාම දාන්නම්. ඔයගොල්ලෝ පුළුවන් තරමක් අර මහාචාර්යවරු හැමතිස්සෙම ගන්න student_sport කියලා. හරි නැත්නම් sport_student කියලා. ඒ නිසා මේ විදිහටම ගන්න. ඒතර මාකින් ස්කීම් එකේ එහෙම එන්නේ. ඒතර මෙතන year එක තියෙනවා, capacity එක තියෙනවා. හැබැයි ඒවා ඔක්කොම දාන්න කලින් minute to minute relation එකක් නිසා අර table දෙකේ primary key දෙක. ඒ කියන්නේ student ID එකයි sport ID එකයි composite primary key එකක් කරලා තමයි අනිත් ටික දාන්න ඕනේ. ඒතර year, capacity. කොහොමද අපේ table ටික එන්නේ? හරි. ඒතර student table එක, sport table එක, participate table එක එන fields ටික මම උතන දාලා තියෙනවා. ඒක දැන් අපිට කියන්නේ නායකයින් නොමැති ක්‍රීඩාවන්ගේ ලයිස්ට් එකක් ලබා ගැනීමට SQL වගන්තියක් ලියන්න. දැන් අපි capacity එක දාලා තියෙන්නේ participate table එකේ. ඒකේ තියෙනවා captain, vice captain, member කියලා තියෙනවා. හරිද? එතකොට අපිට ගන්න තියෙන්නේ නායකයින් නොමැති ක්‍රීඩාවන්ගේ ලයිස්ට් එක. නේද? දැන් මෙතන අවුල කියන්නේ මේ. මෙතන ක්‍රීඩා ළමයි කීප දෙනෙක් ඉන්න පුළුවන්. ක්‍රීඩාත් ගොඩක් තියෙනවානේ. එතකොට දැන් අපිට එන්න ඕනේ නායකයෙක් නොමැති ක්‍රීඩාවන්ගේ ලයිස්ට් එක කියන එක. හරි මේකේ ප්‍රශ්නයකට තියෙන්නේ දැන් අපි ගත්තොත් මේ 001 කියන ක්‍රීඩකයා ස්පෝර්ට් ID එක විදිහට අපි දැම්මොත් 002 කියලා. year එක විදිහට 2012 කියලා දැම්මොත් capacity එකයා vice captain කියලා අපිට දාගෙන යන්න පුළුවන්. හරි. ඒතකොට දැන් ওই 001 කියන ස්පෝර්ට් එකට captain කෙනෙක් නැත්තම් එයාට මෙහෙම captain කියලා එකක් වැටෙන්නේ නැහැ. කියන්නේ captain කියලා එකක් තියෙන ක්‍රීඩකෙක් නැහැ. ඉතින් අපිට පුළුවන් ඕනනම් captain කියලා තියෙන ක්‍රීඩකයේ ඔක්කොම ටික තෝරලා ගන්න. හරිද?
ඊට පස්සේ ඒ කියන්නේ කැප්ටන් කියලා කැපැසිටි එකක් තියෙන ස්පෝර්ට් වල ඔක්කොම ටික තෝරලා අරගෙන ඒ ටිකට අයිති නැති ටික විතරක් වෙනම ගන්න පුළුවන්. ඔය වගේ එකක් කරන්න මගේ ඔළුවට නම් එන්නේ සබ් ක්වෙරි එකක් දාලා. හැබැයි සබ් ක්වෙරි දාලා දැන් ඔයගොල්ලන්ට සිලබස් එකේ ප්‍රශ්නේ නැහැ. හරිද? මම කවුරුත් සබ් ක්වෙරි එකක් දාලා එකක් ඔයගොල්ලන්ට කරලා පෙන්නන්න මොකද්ද ඔතෙන් වෙන්නේ කියලා. මෙහෙම වැඩක් කරන්න පුළුවන්. හරි. සබ් ක්වෙරි එකක් කියන්නේ මොකද්ද කියලා ඔයගොල්ලන්ට තේරෙයි. බලන්නකො select all කියලා දාමු all නැත්නම් ක්‍රීඩාවන්ගේ ලයිස්ට් එක විතර නම විතරක් තිබ්බත් අවුලක් නැහැ. හරි. මම all කියලා දාන්න. select all from sport where sport id. හරි. ඒතර අපිට දාන්න වෙනවා දැන් මේකේ sport id නම් spid කියලා අපි අරන් තියෙන නේද? ඒත් අපිට දාන්න පුළුවන් sp_id. yeah spid not in කියලා. හරි තියෙනවා නම් in කියලා දාන්න පුළුවන්. දැන් මෙහෙම ලියනට අපි කියන sub query එකක් කියලා. ඒවම කලින්ම කට්ටියට නම් ඉගෙනුවා. හැබැයි දැන් ඒක අපේ සිලබස් එකේ නැති සහ ඔයගෙන් ප්‍රශ්න නැති නිසා මම ගන්න ඉගෙනුවේ නැහැ. හරි. ඔයගොල්ලන්ගේ සිලබස් ඔයගොල්ලන්ට මම ඉගෙනුවේ නැහැ. මේ වගේ විදිහට කරනකොට අපි කියනවා sub query එකක් දානවා කියලා. හරි. query එක ඇතුලේ query එකක්. select all from sport where sport id not in කියලා මම මෙතනින් ගන්නවා. දැන් අර captain කියලා තියෙන sport id ටික ඔක්කොම ගන්නවා. හරි. මේ participate table එකකින්. ඒතකොට එතන නැති sport id ටික sport table එකකින් තෝරලා ගත්තම captain නැති sport අපිට එනවා. හරි. දැන් ඔකම practically කරලා පෙන්නන්න නැත්නම් ඔයගොල්ලෝ තේරෙන්නේ නැහැ. හරි. පොඩි එකක් අපි කරලා බලමු පස්සේ. දැනට මම මේක ලියාගෙන යන්නම්කෝ. ඒතර මෙතන ලියනවා select where sport id not in select sport id එක අපිට ඕනේ. sport id from participate එක දිගට ලියන්නත් පුළුවන් පහළට පහළ ලියන්නත් පුළුවන් ඒක අවුලක් නැහැ. හරි. select sport id from participate where capacity equal captain. හරි. capacity එක captain වෙන captain කියලා කොහේ හරි තියෙන තැනකින් එතන sport id එක select කරලා ගන්නවා. capacity captain වෙන හැමතැනම sport id එක select කරලා ගත්තම sport id list එකක් නේ අපිට එන්නේ. ඒතර ඒ එන sport id list එකේ නැති sport id ටික sport table එකෙන් තෝරලා අරගෙන ඒකේ ඔක්කොම විස්තර ටික පෙන්නන්න තමයි මේ query එක ලියලා තියෙන්නේ. හරි. මේකට අපි කියනවා sub query එකක් කියලා. ඒකට හේතුව query එකක් ඇතුලේ query එකක් තියෙනවා. දැන් මේක එක query එකක් නේ select එකක්. මේකෙත් තව query එකක්. ඒතර මෙයා select කරලා යම්කිසි අගයන් ටිකක් දෙනවා. එතන නැති මෙයාගේ තියෙන අගයන් තමයි ගන්න මේ not in එකෙන්. ඕනනම් මෙතන තියෙනව ගන්න not එක කපලා කියන්නේ. එයා sport id in කියලා ඒ ටික ගන්නත් පුළුවන්. හරි. ඒ කියන්නේ captainලා ඉන්න team ටිකේ විස්තර ගන්න ඕන නම් එයා sport id in කියලා විස්තර ටික ගන්න පුළුවන්. captain නැති team ටිකේ ගන්න ඕන නම් not in කියලා ගන්න පුළුවන්. හරි. දැන් ওই කීප එක practical තේරෙන්නත් එක මම කරලා පෙන්නන්නම්. ඒත් එකම අපි බලමු 2013 ස්ට්‍රක්චර්ඩ් එකේ ප්‍රශ්නයක් නේ. 2013 ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ ඒගොල්ලෝ මොකද්ද ඔතෙන්ට එක්ස්පෙක්ට් කරලා තියෙන ආන්සර් කියලා. හරි. ටේබල් ටික හදලා තියෙන මේ විදිහට මේ student id sport id name student sport කියලා එකක් හදලා තියෙනවා. student id sport id year capacity දාලා. හරි. ඒතර ඒකවල ලියලා තියෙන්නේ select distinct එක use කරලා තියෙනවා. අර sub query විදිහට නෙවෙයි ගිහින් තියෙන්නේ. හරි. select distinct කිව්වම මම කිව්වා ඔයගොල්ලන්ට distinct එකෙන් මොකද්ද වෙන්නේ කියලා. මතකද? මම දැන් ටිකකට කලින් කියලා දුන්නේ distinct එකෙන් එකිනෙකට වෙනස් අගයන් ටික විතරක් දෙනවා. හරි. ඒත් මේගොල්ලෝ කරලා තියෙන්නේ select distinct sport id from student sport where capacity not equal captain. ඒතර capacity එක captain වෙන්නේ නැති තැන ඔක්කොම ටික තෝරලා අරගෙන හරි. where capacity not equal captain ඔක්කොම ටික තෝරලා අරගෙන ඒ ටිකෙන් distinct value එක විතරක් ගන්නවා. හැබැයි එතන පොඩි අවුලක් තියෙනවා. දැන් vice captain කෙනෙක් ගැන විස්තර දාලා තිනකොටත් එතන sport id එකක් තියෙනවා. හරි. ඒතර එතන capacity captain නෙවෙයි. හරිද? vice captain කෙනෙක් විදිහට ඉන්නත් පුළුවන්. එතකොට හැබැයි පස්සේ තැනක යාව captain විදිහට තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ sport එකට වෙන student කෙනෙක් captain ඉන්න පුළුවන්. ඒතර මට මුණත් කියන්න මේක වැරදි.
හරිද? මාර්කින් ස්කීම් එකේ මේ තියෙන එක ඒ අහලා තියෙන ප්‍රශ්නෙට වැරදි. ඔක ඔයගොල්ලෝ රන් කරොත් හරිම උත්තරේ එන්නේ. අපි ඔය දෙකම කරලා බලමු. හරි මොකද්ද වෙන්නේ කියලා. ඒක ඔයගොල්ලන්ට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හරි. මේ මොකද ඒක ඇමෙන්ඩ්මන්ට්ස් වල එකතු කරලා තියෙන්නේ නැති සමහරට 2013 මම කැම්පස් එකේ. හරි. දැන් අපි ඔක ප්‍රැක්ටිකලි කරලා බලමු ඔය දෙකම. ඒක ඔයගොල්ලන්ට ඔය දෙකම තේරුම් ගන්න පුළුවන් වෙයි. කාටද ලියා ගන්න බැරි නම් අර මේ උත්තරේ. හරි සබ් ක්වෙරි එකත් එක්ක තියෙන එක ලියා ගන්න. හරි ඊට පස්සේ මම ඔක ප්‍රැක්ටිකලි කරලා පෙන්නන්නම්. ඔය වෙලා තියෙනවනේ. ඒක හොඳ තැනක් පොඩ්ඩක් ඔයගොල්ලොත් එක්ක වැඩ කරන්න. එතකොට ඔලුවට අයිඩියා එක දාගන්න පුළුවන් වෙයි. ඔව් ඩිස්ටින්ක්ට් එකේ මොකද වෙන්නේ කියලාත් මම කියන්න. හරි ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඩිස්ටින්ක්ට් එකත් මම ආයෙ පැහැදිලි කරන්නම් මේ ටිකෙන්. මේක ඉවරද ඔක්කොම? ස්ක්‍රීන්ෂොට් එකක් හරි දාගන්න. මේක තමයි හරි උත්තරේ කියලා මට හිතෙන්නේ. හරි. දැන් අපි ඔක ප්‍රැක්ටිකලි කරලා බලමු. ඒකට මම කරන්නේ අපි ඩේටාබේස් එක ගමුකෝ අපේ. හරි. අපි මොකක් හරි ස්පෝර්ට් ඔලිම්පික්ස් කියලා එකක් තියෙනවා. කමන්නේ අලුත්ම DB එකක් හදලා ওই ටික හදමු. හරි. ඊට මම සර්වර් එකට යනවා. සර්වර් එකේ අලුත්ම ඩේටාබේස් එකක් හදන්න කොහොමද? create database අපි database එක හදමු sport කියලා. නැත්නම් ස්පෝර්ට්ස් මීට් කියලා එකක් හදමු. නැත්නම් ස්පෝර්ට්ස් ටීම්ස් නේද? කමයි ස්පෝර්ට්ස් කියලා හදමු. go කරාම ඔන්න ස්පෝර්ට් කියලා database එකක් හදනවා. දැන් ඒක මේ පැත්තේ තියෙනවා. සාර්ථක no database selected. අවුලක් නැහැ. ඒක create වෙන්න ඕනේ. තියෙනවා. හරි. මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. දැන් ඒක table මුකුත් නැහැ. ඒක දැන් මම ඔන්න table ටිකකුත් හදන්න යන්නේ අර ප්‍රශ්නෙත් තිබ්බ විදියට. ඒ ප්‍රශ්න විදියට අපිට මොනවද වෙන්නේ? student එකයි sport එකයි participate එකයි. student id name sport id name නේ. එහෙනම් student table එක ඉස්සෙල්ලාම හදමුකෝ. මේක දැන් size එක නම් පොඩි ඇති. ඒකට වෙනින් දන්නේ නැහැ. හරි බලන්න මම ඔන්න sports table එක හදන්න යන්නේ. ඒකට create create table sport. හරි create table sport කියලා sport කියන table එක අපි හදනවා. ඊට පස්සේ මොකද කරන්න යන්නේ? table එකේ විස්තර ටික තිබ්බ student id එකක් දාමු. මේක වාචා වලින් දාමු. හරි වාචා 4ක් වගේ අගයක් දාමු. හරිද? මේක තමයි primary key එක නේ. ඒ නිසා මේක ඉස්සරහින්ම දාමු primary key කියලා. primary keys දාන විදි දෙකක් විතර ඉගෙන ගත්තා මතක තියෙන්න ඕනේ. හරි? කලින් ඉගෙන ගත්තා. ඊට පස්සේ නම තිබුණා. ඒතර name මේකට අපි වාචා එකක් දාමු. වාචා නමට අපුරු 50ක් විතර තියෙන්න පුළුවන්. ඒ නිසා අපි වාචා 50 කියලා දාමු. ඒතර මෙතනින් table එක ඉවරයි. අන්තිම එකට අපි ක්‍රම එකක් දාන්නේ නැහැ නේ. නිසා ඔහොම තියෙනවා. මේ තියෙන්නේ අපේ මේ student id කියලා දාලා තියෙන්නේ. මේක sport id නිසා sp id කරමු. හරිද? ඔන්න sport table එක හදනවා. දැන් sport table එකක් තියෙනවා. ඒ වගේම හදනවා student table එක. ඒකට create table student. එතන මෙතන එනවා st_id මේක අපි වාචා 4ක් වගේ අගයක් දාමු. primary key කරමු. හරි ඊට පස්සේ name නේ ඒකෙත් තිබ්බේ. ඒතර ඒක වාචා sport වල නම් දිගේව තියෙන්න පුළුවන්. ඒ නිසා වාචා 5ක් විතර දාමු. හරි. ඒතර මේ තියෙන්නේ student table එක හදන ඉස්සරේ. හරිද? ඒතර මේක go කරාම student table එකක් හැදෙනවා. ඊට පස්සේ අපි ආයෙ table එකක් හදන්න ඕනේ. දැන් මේක ප්‍රැක්ටිකලි කරලා බලන්න යන්න මෙන්න මේක. හරි. ඒතර participate කියලා තව එකක් ඕනනේ. හරි. ඒතර participate එකේ student id sport id composite primary key කරන්නත් ඕනේ. ඒත් එක්කම foreign key කරන්නත් ඕනේ. අර දෙකෙන් මේ year එකයි capacity එකයි දාන්නත් ඕනේ. හරි. එහෙනම් ඒකට table එක හදාගෙන යන්න. ඒකට අපිට එනවා create table
participate හරි create table participate ඊට පස්සේ අපි දාමු මොනවද තිබුණේ sport id එකයි student id එකයි නේ අපි stid හරි student id එක වාචා හතරක් නේ දැන් හැම දෙකටම ඒ නිසා මෙතනත් මම වාචා හතරක් කියලාම දාන්නවා student id වාචා හතරයි මේක primary key වෙනවා composite ඒ නිසා ඒතර දැනට දාන්න තියෙමු වාචා හතරයි ඊට පස්සේ sport id එක අපි දැම්මා sp_id කියලා මේක sport id එක මේකත් වාචා හතරක් තමයි දැන්නේ මට මතක විදියට ඒ නිසා එහෙම දාමු ඊට පස්සේ අපිට දාන්න ඕනේ මොනවාද ශේෂ්ත්‍ර වලට දාන්න දේවල් තිබුණේ year එකයි capacity එකයි හරි year එක year විදියටම දාමු year කියන data type එකෙන් එහෙම නැත්නම් අපිට ඕන නම් ඔකත් වාචා හතරකින් දාන්න පුළුවන් අවුරුද්දනේ වාචා හතරක් දාමු හරි ඊට පස්සේ අපිට ආයෙත් ඕනේ capacity එකත් වාචා 15ක් විතර දාමු captaincy නම් මනන්න තිබ්බේ ඒ නිසා හරි දැන් අපිට ඔගේ primary key එක දාන්න පුළුවන් composite primary key වෙනකොට අනිවාර්යෙන් මෙහෙම යටින් primary key කියලා වරහන් ඇතුලේ තමයි composite primary key එක විදිහට මොනවද set වෙන්න ඕනේ. ඒතර student id එකයි student_id එකයි sport id එකයි sport_id එකයි පාවිච්චි කරන්න පුළුවන් නේද? ඊට පස්සේ foreign key එක කරන්න ඕනේ අර දෙක. ඒ කියන්නේ student table එකේ primary key එක තමයි මෙතන student id එක refer කරන්නේ sport table එකේ primary key එක sport id එක තමයි මෙතන sport id එක refer කරන්න කියලා foreign key දාන්නත් ඕනේ. ඒතර අපි කොහොමද දාන්නේ foreign key කියලා අපි දාන්නේ මොකද්ද foreign key එක අපි ඉස්සෙල්ලාම student id එකට දාමු student st_id references හරි යා refer කරනවා මොකද්ද student table එකේ student id එක හරි ඒ වගේම ආයෙත් අපිට දාන්න වෙනවා foreign key එකක් spid එකට sport id එකට නේද ඉතින් foreign key spid කරන්න sport id references sport එකේ sport id spid එක හරිද ඒතර මේක තමයි අපිට එන create table commands ටික හරි දැන් මම මේ සම්පූර්ණ එක කරගෙන යනවා ඔයගොල්ලන්ට වෙන මාර්ගයේ දාවගේ ෆයිල් එකක් හදලා දාන්න මේ ටික එක්සිකියුට් කරාම ඉතින් මේ ටික run වෙලා ඉවර වෙනවා හරි හරි දැන් ඔයගොල්ලන්ට නිකන් හරි මේ database එකේ අර mo එකට ගිහිල්ලා database structure එක බලන්න ඕනේ නම් design එකට ගිහිල්ලා හරි ඉතින් මේකේ තියෙනවා sport student participate කියලා ඊට sport id student id තියෙනවා ඊට මේ ටික ගන්නට foreign key විදිහට add වෙලක් තියෙනවා මේ දෙක composite primary key වෙලක් තියෙනවා හරි දැන් තාම අපි කරේ table ටික හදන එකේ ප්‍රශ්නෙට අදාළ හරිද මේ practical පැත්තෙන් තමයි කරේ හරි ඊට පස්සේ මේකට අපිට data කීපයක් දාන්න වෙනවා දැන් ඔය කියන ටික select core එකක් මේ ලියලා ගන්න කියන්නේ නායකයින් නොමිත ක්‍රීඩාවන්ගේ ලයිස්තුවක් ලබා ගන්නනේ හරි එහෙනම් අපිට ස්පෝර්ට් ටිකක් ස්ටුඩන්ට්ස්ලා ටිකක් ඒත් එක්ක මේ ස්ටුඩන්ට්ස්ලා ස්පෝර්ට් වලට ඇඩ් කරලා කැපැසිටි එකක් දාන්න වෙනවා හරි එහෙනම් ඉස්සෙල්ලාම අපි ස්පෝර්ට් ටිකක් ඇඩ් කරමු දැන් මේක ඉක්මනට කරන්න ඕන නිසා මම UI එකෙන් ඇඩ් කරන්නම් SQL query වලින් ඇඩ් කරන්නේ නැතුව හරි user interface එකෙන් කොහොමද ඇඩ් කරන්නේ කියලා ඔයගොල්ලෝ බලන්න දැන් අපි database එකක් තෝරගන්න ඕනේ කොහොමද කලින් නේද ඒක අපි හැදුවේ sport කියන database එක sports හරි දැන් මේකේ sport කියන table එකට මම data insert කරන්න යන්නේ හරි මෙතන අපිට තුනක් විතර insert කරන්න පුළුවන් data. ඒකට මම continue insertion with 3යි වේලි පහක් විතර දාගමු හරි. මෙතන sport id එක විදිහට පළවෙනි එක 001 ඊට පස්සේ 002 ඊට පස්සේ 003 ඊට පස්සේ 004 ඊට පස්සේ 005 හරි ඉතින් ස්පෝර්ට් පාක් දාගත්තා ඊට පස්සේ පළවෙනි එක විදිහට දාමු cricket badminton
volleyball, basketball තව ස්පෝර්ට් එකක් විදිහට දාමු. ඊළඟට තව එකක් රග. හරි. ඔය ටික දාලා ගෝ කරාම අපිට ස්පෝර්ට්ස් ටිකක් ඇඩ් වෙනවා දැන්. හරිද? මම බ්‍රවුස් කරලා අපේ ස්පෝර්ට් ටේබල් එක බලුවොත් මෙහෙම ටිකක් තියෙනවා. ඒ වගේම ස්ටුඩන්ට් ටේබල් එකට අපි ඩීටේල්ස් ටිකක් දාගමු. ඉන්සර්ට් එකට ගිහිල්ලා යූස් ඉන්ටර්ෆේස් එකෙන් ස්ටුඩන්ට්ලා 5 දෙනෙක් දාමු එකකට. 6 දෙනෙක් දාමු. ඒතර මේකෙත් මම වැලියුස් ටික දාගෙන යන්නම් 001 කියන ස්ටුඩන්ට්, 002 කියන ස්ටුඩන්ට්. මේකට අපි S එකක් දාගෙන යන්න. හරි ස්පෝර්ට් වලට එහෙම නැතුවනේ ගත්තේ. S002, S003, S004 එකයි ආයෙත් S005 එකයි. හරි තව S006 එකකුත් තියෙනවා. හරිනේ. ඊට පස්සේ නම එන්ටර් කරන්න ඕනේ ළමයින්ගේ. අපි නම් ටිකක් දාගෙන යන්. දැන් ළමයිගේ නම්නේ. ඒතර කමල්, අරුණ, නාමල්, කොහෙටද ගියේ? මේකනේ අපි හිටියේ. ඇඩ් බ්ලොග් එකෙන් ඕපන් කරලා හරි. නාමල්, සම්පත්, කුමාර් නම් ටිකක් දුන්නා. තවත් එක්කෙනෙක් ඉන්නවා නේද? සුනිල්. හරි. දැන් මේක ගෝ කරත් එම අපේ කොහේරි නමක අවුලක් තියෙනවා. 6 rows insert වෙලා තියෙනවා. හැබැයි ටිකක් truncate වෙලා තියෙනවා. මම වාචායක පොඩි අගයක්ද දන්නේ දීලා තිබ්බේ. හරි. මේ student table එකේ කුමාර ඇවිල්ලා නැහැ. කුමා විතරයි තියෙන්නේ. ඉතින් අකුරු 5ක් විතරද කොහෙද මම දීලා තියෙන්නේ. වාචා කොහොම හරි කමක් නැහැ. ওই නම් ටික තියාගන්න පුළුවන්. හරි. එතකොට දැන් ළමයි ඉන්නවා, ස්පෝර්ට්ස් තියෙනවා. දැන් අපි ඇඩ් කරන්න ඕනේ ප්‍රශ්නයක් අහලා තියෙනවා සර් පාටිසිපන්ට් ටේබල් එකේ කැපැසිටි එකේ කැප්ටන් මෙම්බර් සබ් ඇට්‍රිබියුට්ස් ටික නෙමෙයිද දාන්නේ කියලා අහලා තියෙනවා රිලේෂන් ස්කීම් එකේ. හරි. දැන් මේකේ එහෙම එකක් කියලා නැහැ ප්‍රශ්නේ. දැන් ප්‍රශ්නේ අපි කියුවෙත් නෑ හැබැයි නේද? කැපැසිටි උපලක්ෂණය සඳහා ආදි වශයෙන් වූ අගයන් පැවතිය හැකියි. ඒතර මේවා අගයන්නේ. අපි කැපැසිටි කියලා දාන්නේ. ඒතර කැපැසිටි එකේ එක්ක කැප්ටන් කියලා තියෙනවා, එක්ක වයිස් කැප්ටන් කියලා තියෙනවා, එක්ක මෙම්බර් කියලා තියෙනවා. ඒතර ඕනම ශිෂ්‍යයෙක් කැප්ටන් කෙනෙක් වෙන්නත් පුළුවන්, වයිස් කැප්ටන් කෙනෙක් වෙන්නත් පුළුවන්, මෙම්බර් කෙනෙක් වෙන්නත් පුළුවන්. නැතුව අපි ටේබල් එකේ කැප්ටන්, වයිස් කැප්ටන්, මෙම්බර් කියලා yes no කියලා එහෙම තියෙන්නේ නැහැ. යා කැප්ටන් නම් yes එහෙම නැහැ. හරි? ඒ අහලා තිබු ප්‍රශ්නේ මම හිතන්නේ ඒ විදිහට අහලා තිබ්බේ. ඒ නිසා මම එහෙම උත්තරේ දුන්නේ. ඊට පස්සේ අපි පාටිසිපේට් එකට යනවා. දැන් අපි මේකට data insert කරමු. ඒක අපිට මේකේ නම් තෝරන්නත් පුළුවන්. හරි දැන් S001 කියන student 002 කියන sport එක capacity එක දැන් අපිට දාන්න පුළුවන් member ද captain ද vice captain ද කියලා. හරි. මම මේවා captain කෙනෙක් කරන්න. හරි අවුරුද්ද 2014 කියලා අපි දාමු. හරි. ඊට ඔන්න එක value එකක්. ඊට පස්සේ A001 කියන sport එකම S004 2014 මම මෙම්බර් කෙනෙක් කරන. ඒ කියන්නේ ටීම් මෙම්බර් විතරයි යා. හරිද? මේක අපිට තව රෙකෝඩ්ස් ටිකක් තිබ්බම හොඳයි නේද? ටීම් මෙම්බර් කෙනෙක් කරනවා. ඊට පස්සේ S003 කියන ස්ටුඩන්ට් ස්පෝර්ට් එක අපි දාමු මේ මතක තියාගන්න අන්තිම ස්පෝර්ට් එක. හරි 005 කියන ස්පෝර්ට් එක 2016 මම වයිස් කැප්ටන් කෙනෙක් දානවා. හැබැයි වයිස් කැප්ටන් කෙනෙක් දැම්මට එයාට කැප්ටන් කෙනෙක් දාන්නේ නැහැ. හරි. ඕනනම් මෙම්බර් කෙනෙකුත් දාන්න 2016 මේ 005 කියන ස්පෝර්ට් එක. 005 කියන්නේ මොකක්ද කියලා බලමුකෝ ඩීටේල්ස් ටිකත් එක්ක. 003 මොකද තමයි කලින් ගත්තේ නේද අපි ඉගෙන එකම 002 005 කියන ස්පෝර්ට් එකට මම මෙම්බර් කෙනෙකුත් දානවා. හැබැයි කැප්ටන් කෙනෙක් දාලා නැහැ මේ 004
5 කියන ස්පෝට් එකට ඒතර මේ ස්පෝට් ID එක පෙන්වන්න ඕනේ. කැප්ටන්ලා නැති ස්පෝට් නේ පෙන්වන්න කියලා තිබ්බේ. නේද? ඒතර මේක අපිට පෙන්වන්න ඕනේ. මේකෙත් අවුරුදු මම දාන්නම් 2016 කියලාම. තවත් එකක් දාමු. S006 004 කියන එකේ 2012 කැප්ටන්. හරි දැන් කැප්ටන් කියන එක ටයිප් කරනකොට සිම්පල්ම ටයිප් කරා නම් හරි නේද? නැත්නම් ඕක ඩේටා ගන්නකොට අවුල් වෙන්න පුළුවන්. හරි. කැපැසිටි මේකෙත් වයිස් කැප්ටන් විතරයි ඉන්නේ. හරි. දැන් අපි මේ ටික කෝ කරොත් එහෙම අවුලක් නැහැනේ. දැන් අපි පාර්ටිසිපේට් ටේබල් එකට ගිහින් බලුවොත් ඔන්න ළමයි කීප දෙනෙක් ඉන්නවා. ස්පෝට් ID කීපයක් තියෙනවා, අවුරුදු ටිකක් තියෙනවා. කැප්ටන්ද වයිස් කැප්ටන්ද මෙම්බර්ද කියන විස්තරය තියෙනවා කැපැසිටි කියන එකේ. හරි. මොකද ටික තමයි කියලා තියෙන්නේ. දැන් තමයි අපි අපිට ඕන කරන ටේබල් එකට ඩේටා දාලා පොපියුලේට් කරගෙන ඉවරුනේ. තේරුණාද? හරි. දැන් මොකද්ද අපිට කියන නායකයින් නොමැති ක්‍රීඩාවන්ගේ ලයිස්තුවක් ලබා ගැනීමට SQL වගන්තිය කියන්නේ. නායකයින් නොමැති ක්‍රීඩාවල විස්තරයි දැන් ලයිස්තුව ලබා ගන්න යන්නේ. හරි. දැන් මම ඉස්සෙල්ලා මම මේ කරපු විදියට මේකෙන් අපි කරලා බලමු නායකයන් නොමැති ක්‍රීඩා එනවාද කියලා. දැන් නායකයන් නොමැති ක්‍රීඩා තියනවද? මේකේ තියෙන ටිකේ ස්පෝට් ID එකේ කැප්ටන් කෙනෙක් ඉන්නවා 002 එකට. ආයි කැප්ටන් කෙනෙක් ඉන්නවා 004 එකට. නේ? ඉතින් ඒ දෙක හැරුණාම අනිත් ක්‍රීඩා කිසිම එකට මේ 005 ටවත් කැප්ටන් කෙනෙක් නැහැනේ. වයිස් කැප්ටන්ලා නම් ඉන්නවා. කැප්ටන්ලා නැහැ. ඉතින් අපිට අර අනිත් තියෙන ස්පෝට් ඔක්කොගෙම විස්තර ඉන්න ඕනේ කැප්ටන්ලා නැහැ කියලා. කැප්ටන්ලා ඉන්නවා කියලා තියෙන 002 එකයි 004 එකයි විතරයි. අනිත් ඔක්කොම ටික එන්න ඕනේ අපිට කැප්ටන්ලා නැති ස්පෝට් විදියට. හරි. එහෙනම් මම මේකේ SQL query එක අපි අර දැන් ටයිප් කරපු මම එතන ලියලා තියෙන එක ටයිප් කරන්න යන්න. ඊට මොකද්ද මම ලියලා තියෙන්නේ select all from sport where sport ID not in. all ගන්න හැර නම් ලිස්ට් එක විතරක් නෙවෙයි ඔක්කොම ටික ගන්නවා. ඒ select all from sport select all from sport where sport ID එකට අපි දැන් මේ SP ID කියලා නේද? SP_ID not in කියලා මම අර සබ් query ඕපන් කරලා තිබ්බා. ඒත් සබ් query එක මොකක්ද දුන්නේ? captain කියලා තියෙන ටික ඔක්කොම select කරගන්න තියෙනවා නේ. ඒතකොට select SPID from participate where capacity equal captain. Where capacity equal captain. හරිද? කොහොමද මම මේ කොපි එක තියගෙන query බෆර් වල තිබුත edit කරන්න. හරි. දැන් ඔය මම ලියලා තිබ්බ එක තමයි run කරේ. දැන් අපි මේ go කරමු. ඒතර අපිට ඇවිල්ලා තියෙනවා මෙන්න ස්පෝර්ට්ස් තුනක්. 001 003 005. හරිද? ඒ කියන්නේ මේ කැප්ටන්ලා නැති ටිකේ ඔක්කොම විස්තර තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි. මම නිකන් තව එකක ඕපන් කරන්නම්කෝ අපේ participate table එක. එතකොට කැප්ටන්ලා ඉන්නේ මොනවාටද? 002 එකටයි 004 එකටයි කැප්ටන්ලා ඉන්නවා. හරි. ඉතින් කැප්ටන්ලා නැත්තේ කැප්ටන්ලා හිටියේ 002 එකයි 004 එකයි. එච්චරයිනේ. ඉතින් මේ 005 එකත් වයිස් කැප්ටන් හිටියට කැප්ටන් කෙනෙක් නැහැ. හරිද? ඉතින් අපිට 005 එකත් ඇවිල්ලා තියෙනවා කැප්ටන් කෙනෙක් නැති එකක්. නැති එක්කෙනෙක් කියන්නේ. හරිනේ. ඉතින් මේ කෝල් එක නිවැරදි හරියට උත්තරේ එනවා. මම කිව්වේ මේක තමයි හරි උත්තරේ කියලා. තේරුණාද? මේක ඒකයි මම ඔයාලට ලියාගන්න කිව්වේ මේක සබ් query එකක්. ඒතර query එකක් ඇතුළේ ওই විදිහට query එකක් දෙනකොට අපි කියනවා සබ් query එකක් කියලා. මේක මම හිතන්නේ ඔයගොල්ලන්ට කවදාවත් පේපර් එකේ ගහයි කියලා. හැබැයි ඔකට දෙන්න තියෙන හොඳම උත්තරය ඔක සබ් query සාමාන්‍යයෙන් අපි මේ ප්‍රොඩක්ෂන් එකකදී ඇත්තටම අපි හදනකොට සබ් queries use කරනවා. හැබැයි මම හිතන්නේ ඒ level මට්ටමේ ඔයගොල්ලෝ මේ සබ් query එකක් අහයි කියලා query එකක් ඇතුළේ query එකක් හරි. හැබැයි එහෙම ආවත් දැනගෙන ඉන්න ඕනේ. අවුලක් නැහැ. හරිද? ඒතර in එකයි not in එකයි දානවා. ඒ in එක ඇතුලේ දැන් මේකන sport ID එක ආවම එතන නැති sport ID එක ගන්න not in කියලා දුන්නොත් මේක keyword එකක්. හරි? in කියලා දුන්නොත් ඒක ඇතුලේ තියෙන ටිකට අදාළ ඔක්කොම ටික පෙන්නනවා.
හරි මේක ඔයගොල්ලෝ පොඩ්ඩක් ස්ටඩි කරන්න මොකද සබ් ස්කෝර් එකක් කියන්නේ කියලා තවදුරටත් දැනගන්න ඕනේ නම්. ඒතර දැන් ඒගොල්ලෝ මාකින් ස්කීම් එකේ දීලා තිබ්බ එකත් අපි ගමු. හරිද මාකින් ස්කීම් එකේ දීලා තිබුණේ මට අනුව නම් මට පේන්නේ ඒක වැරදි කියලා. මොකද ඒකේ වයිස් කැප්ටන් වගේ තිබුණොත් එහෙම ඩිස්ටින්ක්ට් වැලියු එකක් නිසා කැප්ටන් නොවන හැමතැනම ඔක්කොම ටිකාම කැප්ටන් කෙනෙක් ඉන්න එකෙත් එන්න පුළුවන් කැප්ටන් නෑ විදියට. බලමු අපි කරලා හරි. මම මේකම රන් කරන්නේ දැන්. select distinct sport id මේකේ නෙවෙයි. මේක අපේ ටේබල් එක. මම මේකේ SQL එකට යනවා. select distinct sp underscore id හරි sport id මම දාලා තිබ්බේ මගේ ටේබල් එකේ ඉන්සාර්ගේ මගේ ස්කීම් එකේ තියෙන්නේ sport id කියලා මම මේකේ sp underscore id කියලා දැම්මා from student sport එක මම ගත්තේ participate කියලා හරි select distinct sp id from participate හරිද select distinct sport id from participate where capacity not equal captain කියලා තියෙනවා. ඒකට where capacity එක නම් ඉන්නෝන් සිම්පල් වෙන්නේ. මේ සිම්පල් කැපිටල් ප්‍රශ්නයක් නෑ අපි අර ලියන ස්ටෑන්ඩඩ් එක නිසා තමයි ඔහොම ලියන්නේ. හරි. where capacity not equal මොකද්ද දාලා තිබුණේ captain. දැන් බලමු හරියට ඒද කියලා මම මේ කොපියක් තියාගන්නකෝ කරත්. ඊට මාගින් ස්කීම් එකේ තිබ්බ උත්තරේ. එතකොට අර ටිකම තමයි එන්න ඕනේ මට කලින් ආපු ටිකම එන්න ඕනේ. ඒ කියන්නේ කැප්ටන්ලා නැත්තේ මොනවටද දැන් මේ 004ට මෙම්බර් කෙනෙක් ඉන්නවා ඈ කැප්ටනුත් ඉන්නවා. දැන් මේ 005ට කැප්ටන් නැහැ. හරිද? ඒත් දැන් නැති එක්කෙනෙක් කියලා මේ 004 එහෙම එන්න බෑ කැප්ටන් නැති ස්පෝර්ට්ස් කියන එකට අපි රන් කරලා බලමු. දැන් මේක ඇවිල්ලා තියෙනවා මොනවාද 004 005. හරි? දැන් ඔයගොල්ලෝ බැලුවොත් මේ 004ට කැප්ටන් කෙනෙක් ඉන්නවනේ. මේ කැප්ටන් S006 තමයි කැප්ටන්. හරිද? මේ කැප්ටන් කෙනෙක් මේ 004 කියන ස්පෝර්ට් එකට කැප්ටන් කෙනෙක් ඉන්නවා. හරිද? ඒතර මේක වැරදි. මාකින් ස්කීම් එකේ තිබ්බට හරි වැරදි උත්තරේ. ඒක හරියට අවබෝධයක් නැති කෙනෙක් තමයි මාකින් ස්කීම් එක හදලා තියෙන්නේ. ඒක මට කරන්න දෙයක් නැහැ. අපි ප්‍රැක්ටිකලි කරලා බැලුවේ. හරි. ඒතර මේකට යන්න තියෙන සොලියුෂන් එක ඕගොල්ලොන්ට දැනට ඉගෙන ගන්න සීමාව තුළ සබ් ස්කෝර් එකකින් තමයි යන්න පුළුවන් වෙන්නේ. ඒක මම ඒක කරලම් පෙන්නුවේ නැත්නම් ඔක කිව්වට තේරෙන්නේ නැහැ. මොකද මාකින් ස්කීම් එක අපි බයිබලේ වගේ ඒ කියන්නේ මම එහෙම නෙවෙයි කිව්වේ මේ. ඒ කියන්නේ ඒක අපි ගොඩක් අය මමත් යොදාගන්නේ මාකින් ස්කීම් එකේ ඔයගොල්ලෝ රෙෆරන්ස් පේනන්නේ. ඉතින් ඒකෙත් වැරදි තැන් තියෙනවා. හරි. ඒ නිසා ඒක 100%ක් විශ්වාස කරන්න යන්න එපා. ඔයගොල්ලෝ ගැටලුවක් තිබුණොත් ඒක අහලා වෙරිෆයි කරගන්න. මේක මාකින් එකේ තිබ්බර 2013 හරි මේක වැරදි. ඒක ඇමෙන්ඩ්මන්ට්ස් වලදී හරියට දාන්න ඇති. හරි. ඒතර මේ විදිහට වඩා සබ් ක්වෙරි එකත් එක්ක යන එක තමයි වඩාත් නිවැරදි කියන එක තමයි මම ඔයගොල්ලන්ට පෙන්වන්නේ. හරි. ඒතර මේක වැරදි වුණාට අර උත්තරේ හරි. ඒක මම ඔයගොල්ලන්ට මේ ලියාගන්න වෙලාව දුන්නා. හරි මෙන්න මේ තියෙන සබ් ක්වෙරි එකකින් යන එක තමයි ඒකට හරියන්නේ. ඊට පස්සේ ප්‍රශ්නෙට ගියොත් දෙක. දැන් මේ කරපු එකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මගෙන් අහන්න. හරිද? ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල් කරලා බලන්න පුළුවන්. ආයෙ රෙකෝඩින් එක බලන්නත් පුළුවන්. මොකක් හරි තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් ක්ලාස් එකේ ඉවරනාට පස්සේ. හරි. දෙවැනි එක. නායකයෙකු ලෙස ඕනෑම ක්‍රීඩාවකට සහභාගී වන ශිෂ්‍යයන්ගේ ලයිස්තුවක් ලබා ගැනීමට SQL වගන්තියක් ලියන්න. ඒතර ඕනෑම ක්‍රීඩාවක නායකයෙක් විදියට ඉන්න ළමයිගේ ලයිස්තුව තමයි ඕනේ. හරි. ඒතර ස්ටුඩන්ට් ID and name. ID එකයි නමයි කියන ඔක්කොම ඉස්සරනේ. ස්ටුඩන්ට් ටේබල් එක උච්චරණ තියෙන්නේ. ඒතර නායකයෙක් විදියට ඉන්න සීලමු ළමයිගේ ওই විස්තර ටික ගන්න ඕනේ. හරි. එතකොට අපිට කොහොමද SQL query එකට යන්නේ කියලා බලමු. හරි. දැන් අපි හිතන්නේ මෙහෙමනේ ඉස්සෙල්ලාම දානවා select එක. හැබැයි select එක ලියන්න කලින් සාමාන්‍යයෙන් from එක තමයි හදාගන්නේ. දැන් මේකේ නායකයාද නැද්ද කියලා තියෙන්නේ participate table එකේ නිසා අපිට ඒක ඕනේ. participate එක මම p කියලා alias එකක් දාගන්නවා. ඊට පස්සේ නම එහෙම student details ටික තියෙන student table එකේ නිසා student කියන table එකක් ඕනේ. ඒක මම s කියලා දාගන්නවා. හරිද? ඊට select from participate p student s කියලා තියෙනවා. ඉතින් මට මොනවද ඕනි කරන්නේ s.id එකයි student id එකයි s.name එකයි. ළමයාගේ නමයි. හරි. participate එකේ නම් නමක් නැති නිසා s. කියලා නැති වෙනවා කියලා අවුලක් නැහැ කියලා අපි ගිය සතියේ ඉගෙන ගත්තා. එලියාසස් ගැන ඉගෙන ගන්නකොට. හරිද? s. කියන එක නැතුව අපිට කෙලින්ම name කියලා ලියන්න පුළුවන්. select s.student id s.name from participate p student s
හරි ඔය දෙක සම්බන්ධ වෙන්නේ කොහොමද? where the table දෙක සම්බන්ධ වෙන්නදී මම මේ දාන්නේ where p.student id equal s.student id and තව එකක් බලන්න ඕනේ මොකද්ද? and p.capacity නේද? capacity එක captain වෙන්නත් ඕන. මොකද captain වෙන ළමයින්ගේ සියලුම විස්තර ටික තමයි අවශ්‍ය කරන ඕනෑම ක්‍රීඩාවක් captain වෙන ළමයින්ගේ සියලුම විස්තර ටික. හරිද? දැන් අපි බැලුවොත් එහෙම ඕනනම් එයාගේ මේ අපිට මොන ක්‍රීඩාවේද කැප්ටන්ද කියලාත් ගන්න තිබ්බා. හැබැයි ඒකේ තිබුණේ ප්‍රශ්නේ දීලා තිබුණේ ස්ටුඩන්ට් ID කියන නමයි විතරක් ඇති කියලා. ඉතින් මම මේක රන් කරන්නම්. හරි දැන් ඕන කෙනෙක් ඉන්නවා ටග් ගාලා ස්ක්‍රීන්ෂොට් එක ගහගන්න කොහොමද කරේ කියලා. හරි. ස්ගෝ කරාම කැප්ටන් විදියට ඉන්නවා මෙන්න මේ ළමයි දෙන්න කියලා අපිට ඇවිල්ලා තියෙනවා. S001 සහ S006 දැන් මට මතකත් නැහැ කැප්ටන්ලා හිටියද? S001 කියන ස්පෝට් එකට අපි කැප්ටන් කෙනෙක් අසයින් කළා නෑ නේද? මට ආයේ කූරි එක පොඩ්ඩක් බලන්න දෙන්න. හරි මම කෝඩ් එක පෙන්නන්න යන්නේ. මේ තියෙන කෝඩ් එක. ඒකට මේකේ p.capacity එක අනිවාර්යයෙන්ම කැප්ටන් තියෙන්න ඕනේ. ඒකට p.capacity කියන්නේ participate එකේ capacity එක කැප්ටන් තියෙන්න ඕනේ. ඒකට අපිට එන්නේ මෙන්න මේ 002 එක නයි 004 එක නයි වෙන්න ඕනේ නේද? sorry හරි. ඒ උත්තරේ හරි. හරි. දැන් 002 ස්පෝට් එක 004 ස්පෝට් එකේ විතරනේ කැප්ටන්ලා ඉන්නේ. ඒ දෙන්නගේ ස්ටුඩන්ට් ID මොනවද? 001 සහ 006. ඒක අපිට ඇවිල්ලා තියෙන හරිනේ 001 සහ 006 කමල් සහ සුනිල් විතරයි කැප්ටන්ලා විදියට දැනට එන්නේ. ඒතර අපේ උත්තරේ කිසිම අවුලක් නැහැ. මේ තියෙන උත්තරේ ඔයගොල්ලන්ට ඕන ආයෙත් සැරයක් තියාගන්න පුළුවන් පේන්න දාලා තියෙනවා. හරිද? ඒතර මේකෙත් දැන් මම මේක ටග් ගාලා ස්ක්‍රීන්ෂොට් එක ගන්න මේකෙත් අපි බලමු මාගින් ස්කීම් එකේ කොහොමද තියෙන්නේ කියලා උත්තරේ. ඒක වැරදි වෙන්නත් පුළුවන් හරි වෙන්නත් පුළුවන්. ඒතර මෙතන තියෙනවා select student.student id student.name from student student sport where student.student id equals student.sport id and student sport.capacity equal captain. මේක නේ අපේ විදිහටම දාලා තියෙනවා. මෙතන semicolon එක එන්න ඕනේ. ඒක මිසින්. ඒතර ඒ ලකුණු දෙක අපිට ඒ විදිහටම එනවා. හරි කිසි අවුලක් නැහැ මේක නම්. ඒගොල්ලෝගේ උත්තරේ වැරදි ඉතින් මට කරන්න දෙයක් නැහැ. මේකේ හරි. තේරුණාද? හරි දැන් අපි ඔය කරේ ප්‍රශ්න ටිකක්. දැන් ඔයගොල්ලෝ මේ විදිහට මේ ප්‍රශ්න ඔක්කොම ටික කරගෙන යනකොට හරි මේ ප්‍රශ්න වලින් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒවත් මම උගන්වන්න ගමන් යන්නේ. ඒතර මේ ටික කරාම මම හිතන්නේ ඕගොල්ලෝගේ අවුරුද්දේ ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න අවුලක් වෙන්නේ නැහැ. ඒතකොට දැන් අද අපි තාම 2013 කියන හරිය තමයි ඉන්නේ. මේකේ පස්සේ ගොඩක් තියෙන මේ ප්‍රශ්නවල මම කරලා තියෙන්නේ දැන් මේ වගේ ER diagram මේ ABC කැම්පස් ඒවා අපි ඇඳලා නේද කලින් ER diagram හදනකොට. ඒතර මේ වගේ ER diagram අපි ඇඳලා තියෙන්නේ. ඒතර MCQ ටික තමයි අපිට කරගෙන යන්න තියෙන්නේ. දැන් එකම වගේ ප්‍රශ්න රිපීට් වෙන්නේ. හරිද? ඒතර අපිට මේක ඉක්මනට ඉවර කරන්න පුළුවන් මේ ඉස්සරහට යනකොට. හරි ඔය වගේම දේවල් තමයි ආය ආවිලා තියෙන්නේ. ඒ නිසා අපි මේකත් අපි කරන්නේ අර EST විශ්වවිද්‍යාලයේ ER diagram. ඒතර ලොකු ප්‍රශ්න අපි ඉවරයිනේ. ඒ නිසා මම හිතනවා ලබන සතියේ අපිට මේකේ ඉතුරු ටික ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. හරි. කලබලයක් නැහැ මොකද සිලබස් එක අපිට තව පොඩ්ඩක් ඉවර කරන්න තියෙන්නේ. කල් තියෙන ගොඩක්. හරි 2021 කියලා ලෙවලක් තාම දවසක් නැහැ. කොහොමද ඔයගොල්ලන්ගේ ලබන අවුරුද්දේ අප්‍රේල් නෙවෙයි අගෝස්තු වෙනකොට තියෙන්නේ. ගොඩක් කල් තියෙනවා. ඒතර මම හිතුවේ ඊළඟට මේ කවදා හරි ප්‍රශ්න ටික ඉවර කරාම බිස්නස් පාඩමයි ෆියුචර් ට්‍රෙන්ඩ්ස් පාඩමයි ඉවර වෙනවා. ඒතර ඒකට සති 4ක් දාම සති 3ක් කියයි ඉවර වුණොත් ඒක ඉවර කරාට පස්සේ systems python පාඩම් දෙක ફોකස් කරලා කරන්න පුළුවන්. ඊට පස්සේ PHP IoT ටිකට යන්න පුළුවන්. හරි. ඒතර විතර හොඳටම කල් ඇති. එහෙනම් අපි අදට පන්ති නවත්තමු. ඊළඟ දවසේ මෙතන ඉඳන් කරමු. ඊළඟ දවසේ මේ කෝඩ් එක ආයෙ පෙන්වන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. ඉතින් ඒතර ඊළඟ දවසේ මේක ඉතුරු ප්‍රශ්න ටික කරමු. හරි. ඔයගොල්ලෝ පුළුවන් තරම් පාඩම් කරන ගෙදර ඉඳන් මහන්සි වෙන්න. අමතක වෙන්න දෙන්න එපා කලින් ඉගෙන ගත්තා. හරි. ලියා ගන්න ඕනේ කටි ලියා ගන්න අනිත් කටි ඩිස්කනෙක්ට් වෙන්න පුළුවන්.